අයිබෝවන් ඔබට දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අදත් අපි මුණ ගැහෙනවා යාත්‍රා වැඩසටහන සමගින් වසර ගණනාවක් තුල ඔබ මුණ ගැහෙමින් හැමදාමත් සඳුදා දවසේදී ජීවිතයට අරුත්බර දේවල් රැසක් තිලන කරන්නට සමාජයට යහපත් දෙයක් ගෙන එන්නට අපි උත්සාහ කරනවා හැමදාමත් වගේ අදත් අපි ඊටමත් විශේෂ වූ කතා බහකට සාකච්ඡාවකට සූදානම් වෙලයි ඔබ මේ විදිහට මුණ ගැහෙන්නේ. අද දවසේ අපේ මැදිරියට අපි ඊටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව ආරාධනා කරලා තිබෙන්නේ අපේ මහා සංඝරත්නයට. ඒකටත් හේතුවක් තිබෙනවා. අද දවසේ අපේ තේමාව අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලාව මූලික කරගෙනමින් විහිදී යන තේමාවක් බවට පත් වෙලා තිබෙනවා. ගිහි පැවිදි හැම දිනාටම වටින කතා බහක් සාකච්ඡාවක් ඔබ වෙත ගෙනෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ. ඒ සඳහා ඊටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව අපි ආරාධනා ලබා දුන්න මහා සංඝරත්නය අපි පිළිගන්න සූදානම් වෙනවා. මුලින්ම මම ඊටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව පිළිගන්නවා. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සදාම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නා මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකාද ආනන්ද අපි හඳුන බොහොම ගෞරවපූර්වකව අපි වැඩසටහන වෙනුවෙන් අපි පිළිගනු ලබනවා. ඒ සමගම අපි ඊටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව ආරාධනා ලබා දුන්නා. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක මයුරපාද පිරිවෙන් මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය අවසරයි වලේබොඩ ගුණසිරි අපේ ස්වාමින් වහන්සේ බොහොම ගෞරවපූර්වක පිළිගන්න අපේ හඳුනේ වහන්සේවත් වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි ඊටමත් ගෞරවපූර්වකව নমස්කාර පූර්වකව අද දවසේ ආරාධනා ලබා දුන්නා යාත්‍රා වැඩසටහනට වැඩම කරවන්නට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් කිනිගම ජයසේකරාරාම උපරාම විහාරයේ විහාරාධිපති අවසරයි මාතලේ සුමන වංශ අපේ හඳුනනත් බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුනේ වැඩසටහන වෙනුවෙන්. අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ යාත්‍රා වැඩසටහන තුල භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරය කොයි වගේද කියන කාරණාව සහ ඒ හා බැඳුණු තවත් කරුණු කාරණා බොහොමයකට අපි අද දවසේ ගමන් කරන්න සූදානම් වෙනවා. ඒ වෙනුවෙන්ම තමයි මා මුලින් සිහිපත් කළා වගේ අද දවසේ මැදිරියේ මේ අසුන් තුනම අපේ මහා සංඝරත්නයට වඩින්නට කියලා බොහොම ගෞරවපූර්වකව අපි ආරාධනා ලබා දුන්නේ. අවසරයි අපේ හඳුනන මම ඔබ වහන්සේට මුලින්ම ආරාධනා කරනවා හැමදාමත් වගේ අපේ වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්න. අද වැඩසටහනේ තේමාව හරි වෙනස්. අපේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි තරංග මහත්තයා අපි යාත්‍රා වැඩසටහන තුලින් කතා කරේ මේ රූපවාහිනී තිරේ ඉස්සරහ නරඹන මේ සාකච්ඡා වලට අහුම්කම් දෙන ඇත්ත පිළිබඳව. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ අපි ගැන. ඒ නිසා තමයි අපේ අනුනායක හාමුදුරුව ප්‍රධානව අපි තුන්නම මේ මැදිරියට වැඩම කළේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරුවෝ ගැන ඉතින් මොනවද කතා කරන්න තියෙන්නේ, සමහරු බයිනවා, දොස් කියනවා, සමහරු ඉතින් සමහර අවස්ථාවන් වලදී හාමුදුරුවන්ට හොඳ කියනවා, වර්ණනා කරනවා කියලා. ඒ නිසාම තමයි කතා කළ යුත්තේ. මොකද බොහෝ අවස්ථාවල මේ ස්වාමින් වහන්සේලා හඳුනා ගැනීමත් අපහසු වෙලා තියෙනවා ඇතමුන්ට. මම පොලිස් සේවාස්ත පුහුණු ආයතනයේ අවුරුදු 10ක් විතර දේශන පවත්වන කෙනෙක් හැටියට සම්බන්ධ වුණා. ඒගොල්ලන්ට තියෙන ලොකුම ගැටලුව උනේත් ඕකම තමයි. ඇත්තටම හාමුදුරනේ කොහොමද ස්වාමීන් වහන්සේ නමගේ අනන්‍යතාවය තහවුරු කරගන්නේ? අපි හාමුදුරු නමක් කියලා කොහොමද හඳුනාගන්නේ කියලා. ඇයි සිවුරු දරාගත්ත අය සමහරලාවට බස් නැවතුම් පොළවල් වල මහ රෑ ඇතැම් උදවිය මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා සිවුරු පිටින්ම බස් නැවතුම් පොළ පාරවල් ලයින් ඉඳලා මේගොල්ලෝ අරන් ඇවිල්ලා මේගොල්ලන් කොහොමද අහනවා අනන්‍යතාවය තහවුරු කරගන්නේ? ඇත්තටම හාමුදුරු නමක්ද කියලා කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් ඒක නිසා අද යාත්‍රා වැඩසටහනට සම්බන්ධ වෙලා ශ්‍රවණය කරන නරඹන ඔබට මේ කතාව අවසාන වෙනකොට පුළුවන්කම ලැබෙයි එහෙම විමති සහිත තැන් තිබුණා නම් ඒවා निराකරණය කරගන්න කියලා තමයි මුලින්ම මතක් කරන්න ඕනන්නේ. තරංග මහත්තයා මේ පැවිද්ද කියලා ගත්තම බුදුහාමුදුරන් වහන්සේ පහළ වෙන කාලෙත් පැවිද්දෝ ඉඳලා තියෙනවා. ඊර්ෂි ප්‍රවෘජ්ජා, තාපස ප්‍රවෘජ්ජා කියලා අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඒ කාලෙත් පැවිද්දෝ හිටියා. බුදුරජාණන් වහන්සේගේ නිර්දේශ කරන ලද උන්වහන්සේ අනුදැන වදාළ පැවිද්ද විශේෂයි. ඒක විශේෂ වෙන කරුණු ගණනාවක් තියෙනවා. ආරම්භක අවස්ථාවේදී මම එක කාරණයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි දැන් තථාගතයන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රයේදී උන්වහන්සේ
වික්ෂුවක් විසින් අත්හල යුතු අන්ත දෙකක් ගැන සඳහන් කළා. කාමසුඛල්ලිකාන යෝගය, අත්ථකිලමතාන යෝගය. උන්වහන්සේ ලෝකෙට හඳුන්වලා දුන්නේ මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. විමුක්ති මඟ හැටියට. එතකොට මේ අපි හැමෝම ගිහි පැවිදි ඔක්කොමලා බුදුහාමුදුරන් වහන්සේගේ මඟ පෙන්වීම අනුමත කරන අය හැටියට නම් අපට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න තියෙන්නේ. එහෙමනම් ඇයි පැවිද්දෙක් අවශ්‍ය වුණේ? මහාන නොවී පුළුවන් නම් මේ රහත් බව ලබන්න මගඵල අවබෝධ කරගන්න ඉතින් පැවිදි වෙන්න ඕන නෑනේ. වච්චගොත්ත බමුණටත් ওই ප්‍රශ්නේ තිබුණා. ඒ කියන්නේ ඔහු ඇහුවේ මේ ඔබ වහන්සේ අනුදැනවදාල මේ මාර්ගය අවබෝධ කරගත්ත ගිහියොත් ඉන්නවද? එහෙමයි. පැවිද්දෝ ඉන්නවද කියන එක අහන්න දෙයක් නෑ. ඒ කාලේ හිටියානේ. ඒ හිටපු නිසා තමයි ගිහියොත් ඉන්නවද කියලා. කොච්චර ඉන්නවද කියලා. බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි 50ක් නෙවෙයි 100ක් නෙවෙයි 1000ක් නෙවෙයි 10000 ගණන් නෙවෙයි සීමාවක් නැතුව ඉන්නවා කියලා. ඒක නිසා අපි සියලු දෙනාම මේ එකම මාර්ගයේ ගමන් කරන උදවිය ඒ අතරින් තමයි මේ මහා සමාජයෙන්ම ගිහි සමාජයේ මහා සමාජය කියලා කියන්නේ. මහා සමාජයෙන්ම තෝරා බේරාගෙන පැවිදි සමාජය කියලා එකක්, භික්ෂු සමාජය කියලා එකක් බුදුහාමුදුරන් වහන්සේ වෙනම හැදුවා. ඒ හදාපු අයට ප්‍රතිපදාවකුත් දේශනා කළා, බ්‍රහ්මචර්ය පටිපදා කියලා. ඔතනින් තමයි මේ පැවිද්ද ස්වභාවය මුලින්ම කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් එනවා සාමණේරයෝ, සාමණේරයන් වහන්සේලා, උපසම්පන්න භික්ෂුන් වහන්සේලා ඔය ආදි වශයෙන්. අපි කතා බහ කරමු ඉදිරියේදී අපේ අනුනායක හාමුදුරුවෝ වැඩින නිසා. ඇත්තටම මේ පැවිද්දක අවශ්‍යතාවය මොකද්ද? බෞද්ධ පැවිද්දේ තියෙන විශේෂතාවයත් මොකද්ද? අද කාලේ වෙනකොට පැවිද්දාගේ කාර්යභාරය කොයි විදිහටද තියෙන්නේ කියන එක. බොහොම පිං අපේ හඳුනන වහන්සේ අපිට වැඩසටහනට තමත් හොඳ ආරම්භයක් ලබා දෙනවා. විශේෂයෙන්ම ඇයි ඔබ අද දවසේ අපේ වැඩසටහන නැරඹිය යුත්තේ කියන කාරණාවට හේතු සාධක කිහිපයක්ම ඔබ වහන්සේ ඉදිරිපත් කළා. ඔබටත් දැනේවි අද දවසේදී අර කියපු කාරණා ඉතාමත් වටිනවා අපේ හඳුනන්නේ. භික්ෂූන් වහන්සේ හඳුනා ගැනීම කියන කාරණා විශේෂයෙන්ම අපි දන්නවා අපේ ඉතිහාසය අරගෙන බැලුවත් මිනිවරුන් පවා සිදු කරලා තියෙනවා චීවරධාරීන් විසින්. ඒක නිසා ඉතාමත් හොඳ ඒ වචනේනේ පාවිච්චි කරන්නේ නේද? චීවරධාරී ඒකත් පැහැදිලි කරගන්නේ කොහොමද? චීවරධාරී අපි චීවරධාරියෝ තමයි. නමුත් මේ විවාහරේ ඇවිල්ලා තියෙන චීවරධාරී කියන කීට වඩා වෙනස් විදිහකට. ඒක නිසා අපි හඳුන්නේ අපි ඒ කාරණාවත් පැහැදිලි කරගෙන මම ඊටමත් ගෞරවපූර්වක නමස්කාරපූර්වක අපේ අවසරයි වලේබොඩ ගුණසිරි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මුලින්ම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අපි හඳුන්නේ අපේ වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගමු. භික්ෂුගේ කාර්යභාරය පිළිබඳව කතා කරනකොට. අද මේ සාකච්ඡාව සඳහා වැඩම කොට වැඩ සිටින ශාස්ත්‍රපති පූජ්‍ය පඬිතු කතිකාචාර්ය නිලුවකන්දේ ඥානানন্দ නාග ස්වාමීන් වහන්සේ, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රපති මාතලේ සෝමනන් ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි මෙම විශේෂ සාකච්ඡාවට සවන් දෙන පින්වත්නි, මම ඉස්සෙල්ලාම කැමති සියත රූපවාහිනී නාලිකාවට අපේ විශේෂ ස්තුතිය ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් පළ කරන්න මන්ද කියනවා නම් රූපවාහිනී නාලිකාවක් හැටියට අපේ රටේ ජනතාවටත් විදේශ රටවලටත් ඊටාම ඵලදායක කාලීන වැදගත් මාතෘකා පිළිබඳව සාකච්ඡාමය අවස්ථාවක් අප ලබා දීම පිළිබඳව අපේ ආරම්භයක් වශයෙන් අපේ නිලුවකන්දේ පඬිතු හාමුදුරුවෝ සඳහන් කිරීමක් කළා. භික්ෂුන් වහන්සේගේ පැවැත්ම සහ භික්ෂුන් වහන්සේ නමක් කොහොමද අපේ මේ සමාජයට බිහි වුණේ කියන කාරණාව. අපේ ගෞතම බුද්ධ ශාසනය අරගෙන බැලුවන් පස්සේ දැන් සාමාන්‍යයෙන් තියෙනවානේ බුදුහාමුදුරු 28 නමක් ලෝකේ පහළ වුණායි කියලා. දැන් මේ ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනය පවතින කාලේ. එතකොට ඒක සඳහන් වෙනවා අපේ ශාසනයේ සිව්වනක් පිරිසක් ගැන. සිව්වනක් පිරිසක් කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. බුදුහාඳුරෝ පහළ වෙන කාලේ වෙන වර්ණ ක්‍රමයක් හඳුන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියලා. ඒක කුලය නොඑක් දේවල් පදනම් කරන් ඒක වෙනුවට
මුළු මහා සමාජ ජීවිතයේ සිළු දෙනාම බුදුහාඳුරු ඊටාම සාධාරණ හොඳ මේ හඳුන්වා දීමක් කළා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගැන අය. ඒ සිව්වන පිරිසෙන් භික්ෂුන් වහන්සේලා ගැන තමයි අපි අද මේ කතා කරන්නේ. ඊළඟට භික්ෂුණීන් වහන්සේලා සහ උපාසක උපාසිකා කියන්නේ ගිහි ජීවිතය ගත කරන මේ ලෞකික ජීවිතයක් ගත කරන අය. ඒ සේරම බුද්ධ ශ්‍රාවකයෝගේ නමින් තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. දැන් මේ උපාසක උපාසිකාවුණු බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ. එහෙමයි. ශ්‍රාවක කියන වචනේ තේරුම අහනවා කියන එකයි. බුදුබණ අහනවා නම් බුදුබණ පිළිගන්නවා නම් ඒට අහුම්කම් දෙනවා. ඒ තමයි ශ්‍රාවකයෝ. ඒ සිව්වන පිරිසෙන් භික්ෂුන් වහන්සේලා විශේෂයි. ඒ මන්ද කියනවා නම් භික්ෂුන් වහන්සේලා තමයි බුදුහාඳුරුවන්ගේ බුද්ධ වචනය ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන උන්වහන්සේගේ දර්ශනය සජීවීව ලෝකයට පෙන්눔 කරන ජීවමාන බලවේගය. ඇත්ත වශයෙන් එහෙම කියවනම් හරි. දැන් බුදුහාඳුරුවන් අපේ ගෞතම බුදුහාඳුරන්ගේ බුද්ධ ශාසනයේ බලපං ආරම්භයේ පස්වග මහණුන් වහන්සේලාගෙන් තමයි භික්ෂු ශාසනය ආරම්භ වුණේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ තමයි පළවෙනි අර ධම්සප්පවතුන් සූත්‍රයේ අහලා ධර්ම අවබෝධ කරගත්තු හාමුදුරුවෝ. ඊට පස්සේ කෙටි කාලයක් තුළ පස්වග මහණුන් වහන්සේලා ඊට පස්සේ යසකොළු පුත්‍රය ඇතුළු එතන 30 දෙනෙක් තරුණ අය ඊළඟට මේ ඔය සරියුත් මොගලන් දෙනෝ වහන්සේ ආදි වශයෙන් මේ ශාසනයට එක්කහු වුණා. ඒ මුලින්ම එක්කහු වෙච්ච ඒ භික්ෂුන් වහන්සේලා දිහා බලපුවම උන්වහන්සේලා සේරම භද්‍ර තරුණ වයසේ. එහෙමයි. දැන් බුදුහාඳුරන්ගේ බුද්ධ චරිතය ගත්තත් උන්වහන්සේ අවුරුදු 29 දිනේ අභිනිෂ්ක්‍රමණය කළේ. එතකොට අවුරුදු 6ක් කාලය ගත වුණාන් පස්සේ බුදු වුණා. ඒතර උන්වහන්සේගේ වයස අවුරුදු 35යි. වයස 35 දී බුදු වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක අරන් බලමු පස්සේ මේ මුල්ම කාලේ පැවිදිච්ච වැඩි හරියක් දෙන අත් වශයෙන්ම මේ ලාභාලයත් නෙමෙයි වියපත් ඇනේ හොඳ තරුණ වයසේ කාය ශක්තිය බුද්ධි ශක්තිය එක්කම හැකියාවන් තියෙන එහෙම තත්වයක තමයි මේ පැවිද්ද මුලින්ම ලබලා තියෙන්නේ. ඉතින් ඒක එක කාරණාවක්. ඉතින් කොහොම හරි මෙහෙම පැවිදි භාවයට පත් වෙනකොට පැවිදුනේ ඇයි කියන කාරණාව සඳහන් වෙනවා. දැන් අපේ බෝසතාණන් වහන්සේ පැවිදුනේ ඇයි කියන කාරණාව මේ සම්බාධෝයන් ගරාවාසෝ රජස්සායතනං ඉති අබ්බෝකාසව පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජි. පැවිදි වෙන්න හේතුව තමයි මේ ගාථාවේ තියෙන්නේ. ඒක සඳහන් කරලා තියෙන්නේ පැවිදි වෙන එකන හිතනවා මේ ගිහියෙක් වශයෙන් ගිහි ජීවිතය ගත කරන එක බොහොම කරදර සහිතයි. සම්බාධ කියලා කියන්නේ ගොඩක් වැඩ තියෙනවානේ. රැකී රසා කරන්න ඕන, අඹදරුව පෝෂණය කරන්න ඕන. දැන් අද කාලේ පෝලිං වල ඉන්නත් ඕන නේද? යුතුයකම් කරන්න බලංගා මහා ගොඩක් ලොකු බරක් කරේ දරාගෙන එහෙම ගත කරන ජීවිතනේ ගිහි ජීවිතේ. ඒක තමයි සම්බාධ සහිතයි. දරුවන්ගේ පෝෂණය පිළිබඳ සියවසකට වැඩි අත්දැකීම් සපිරි මී ජොන්සන් නියුට්‍රිෂන් වෙතින් ලොක් සමග දෙකු කල් පවතින සුවඳකට අදම ට්‍රයි කරන්න බෙස්ට් එවර් සන්ලයිට් රෝස්. දේවල් සම්බන්ධයෙන් ලොකු බැඳීමක් ඇත. රජස් ආයතනං ඉතිය කියලා ගන්නේ ගිහි ජීවිතේ ගත කරනකොට හුඟක් අපේ හිත නරක වෙන හිත පිරිසුදු වෙන කෙලෙස් රැස් කරන තැනක් බවට පත් වෙනවා ගිහි ජීවිතේ. ඉතින් ඒ නිසා ඒක සාර්ථකව මේ විමුක්තිකාමී මාර්ගයට ප්‍රවේශ වෙන මාර්ගයක් නෙමෙයි කියලා දැනගෙන අබ්බෝකාසව පබ්බජ්ජා මේ ওই ගිහි ජීවිතෙන් වෙන් වෙලා පැවිදි වෙනවා කියන එක හරියට මේ නිදහස් අහස වගේ. දැන් අහස අරන් බලනකොට අහස කියන එකේ මොකක්වත් හැප්පෙන දෙයක් නැහැනේ. අහසේ දැන් කුරුල්ලෝ පියාඹන අහසේ හැප්පෙන්නේ බොහෝ නිදහසේ කියනවා. දැන් අපි වාහනයක් පාරේ යනකොට කොච්චර දේවල් මගහැරලා යන්න ඕනද? ඒ වගේ හරි නිදහස් තැනක් මේ පැවිදි කියන එක. ඉතිදිස්වාන පබ්බජි මෙන්න මේ කාරණාව තේරුම් අරන් මේ සසර දුක කියන එක තේරුම් අරන් ඒ දුකෙන් නිදහස් වීම අරමුණු කරන තමයි පැවිදි වෙන්නේ. ඒක තමයි පැවිදිේ පරමාර්ථය. දැන් අපේ ඥානදනාගහන අපි දන්නවා අපි මහාන වෙනකොට අපි කියනවා වාක්‍ය මහානගම ඉල්ලනවනේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය
ඉමං කාසාවන් ගහිත්වා පබ්බජේත මම්බන්ති අනුකම්පා උපාදාය. ගුරු මේ අපි උපාධ්‍යාන වහන්සේ ආචාර්ය වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා සිවුරු අතේ තියාන කියනවා මේ සසර දුකින් එතර වෙන්න මාව මේ සිවුරු පිළි අරගෙන මාව පැවිදි කරන්න. ඉතින් පැවිද්දේ පරමාර්ථය මේක තමයි. මේ සසර දුකක් කියන කාරණාව තේරු සසර කියලා කියන්නේ භවයෙන් භවයට මෙරි මෙරි ඉපදෙන ගමන. මේ සසර දුකින් නිදහස් වෙන්න මාව පැවිදි කරන්න කියන කාරණාව තමයි පැවිද්දේ මූලික පරමාර්ථයම. ඒ වෙනුවෙන් තමයි. ඉතින් මෙතෙන්දී දැන් අපේ බුදුහාඳුරු බුදු වෙලා අවුරුදු 20ක් කාලෙ ගත වෙනකන් පැවිදි වෙච්ච හාමුදුරුවෝ හුඟක් දෙනෙක් සියලු දෙනා වහන්සේ වගේ මේ පරමාර්ථයෙන්ම තමයි පැවිදුනේ. ඒ කියන්නේ සසර දුක දැකලා සසර දුකින් නිදහස් වෙන්න අනිත් සංසාරේ හුඟක් වෙලාවට මේ පෙරුම් පුරලා පිනෙන් පිරිච්චි ඒ වගේ කට්ටිය තමයි මහානේ අවුරුදු 20ක් වෙන ගණකම්. ඉතින් මෙහෙම ඉතා වේගෙන් විශාල පිරිසක් පැවිද්දටපත් වුණා. ඉන්දියාවේ නොයේ ප්‍රදේශවලින්. මෙහෙම වෙනකොට මේ භික්ෂු ශාසනයට ලොකු සැලකිලි ලැබෙන්න පටන් ගත්තා. රජමැති ඇමතුරු, සිටුවරු, මහා දානපතියෝ, බෞද්ධ දායකවෝ පන්සල් හදලා දුන්නා. සිව්පසේ උඟක් පිළිගන්නුවා. ගරු සත්කාර නොයේ දේවල් වලින් හාමුදුරුවන්ට පුදුමාකාර විදිහේ සැලකිලි සත්කාර ගරු මොකද උන්වහන්සේලාගේ සිල්වත්කම උන්වහන්සේලාගේ මාර්ගඵලලාභී රහතන් වහන්සේලා මේ පරමාදර්ශී පැවැත්ම ගැන පැහැදිච්ච අය. මෙන්න මෙහෙම කලක් යනකොට අර බාහිර සමාජ ජීවත් වෙච්ච අයට පේන්න පටන් වුණා අම්මෝ මේ හාමුදුරු කොච්චර පහසුකම් සහිතව වැඩ ඉන්නවද. මුන්වහන්සේලා කොච්චර සමාජයේ ගරුණාම්බ ලැබෙන කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන් කියලා හිතාගෙන කිසිම ශ්‍රද්ධාවක් නැතුව මේ සුව පහසුව ජීවත් වෙන්න මේක අවස්ථාවක් කරන ඔන්න පස්සේ කාලේ අවුරුදු 20කින් පස්සේ බුදු වෙලා. ඒ වගේ බාහිර පිරි සමහර කට්ටිය ආජීවකෝ සමහර කට්ටිය නිගණ්ඨ සමහර කට්ටිය පරිබ්‍රාජකෝ නොයෙක් විදිහේ අය වෙනස් වෙන පරමාර්ථ මුල් කරගෙන මේ ශාසනය ඇතුල් වෙන්න පටන් ගත්තා. එහෙම පටන් ගත්තා. එයාගේ පරමාර්ථය වෙනස් වුණානේ. මහානගම රැගෙන නිවන් දකින්න නෙමෙයිනේ. ලෞකික සැප විඳින්න මහාන වෙලා. අන්න එතකොට ඒ කට්ටිය නොයෙක් විසමාචාර දේවල් හැසිරෙන්න පටන් ගත්තා. මම මේ කියන්නේ දැන් සාකච්ඡා වුණානේ දැන් භික්ෂුන් වහන්සේ අඳුරගන්නේ කොහොමද ධර්මයේ කියලා. ඕකේ තමයි ඔක ආරම්භුනේ එතෙන්දී. එතකොට පරමාර්ථයට පැත්තකින් තියලා වෙනත් දේවල් අරමුණ මහාන වෙලා ඒ කට්ටිය මහානගමට නොගැලපෙන විසමාචාර අවතුම් පැවතුම් නොයෙක් දේවල් වලට පෙළඹෙච්ච නිසා අපේ බුදුහාඳුරන්ට සිද්ධ වුණා අවුරුදු 20ක් ගියාට පස්සේ බුදු වෙලා පාලනය කරන්න. භික්ෂු ශාසනය දැන් පිරිසත් වැඩි. විසමාචාර කරන එක්කම නෙමෙයි යම් පිරිසක්. සීලවන්තෝ ගුණවන්තෝ ඉන්න හාඳුනන ටික බාධාවක් නේ. ඒ නිසා උන්වහන්සේ ඔන්න පටන් ගත්ත විනය නීති පනවන්න. විනය භික්ෂු විනය කියන ආරම්භුනේ එතනින්. ඉතින් එහෙම ගිහිල්ලා තමයි කටයුතු මේ වෙලාවේ පස්සේ ඉතින් සංවර්ධනයේ වේගන යනකොට තව ඉතින් මේ ශාස්ත්‍රයේ යම් වෙනස්කම් ඇති වුණා. අපිට ඉතින් ඒක ඊළඟට කතා කරන්න පුළුවන් කොහොමද ඒක වෙනස් වෙලා තියෙන්නේ අද තත්ත්වය කොහොමද කියලා. ඔය විදිහට යම් වෙනස්කම් එක්ක ඉදිරියට ආපු මේ භික්ෂු ශාසනය අද වෙනකොට අපිට ඉතාමත් විශේෂයෙන්ම විවිධ පැතිකඩයන් වලින් කතා බහ කරන්න සිදුවෙන තත්ත්වයන් වලට පත් වෙලා තිබෙන කාල වකවානුවක මාධ්‍යයක් විදිහට අද දවසේදී අපේ ගෞරවනීය මහා සංඝරත්නයේත් අවවාද උපදෙස් සියල්ලත් එක්ක මේ වැඩසටහන සම්පාදනය වෙන්නේ මේ පිළිබඳව කතා බහ කරන්න. මම ඉතාමත් ගෞරවපූර්වක වහන්සේට ආරාධනා කරනවා අපේ හඳුරන්නේ අද දවසේ වැඩසටහන තුළ වහන්සේගේ පැත්තනොත් මේ කතා බහට තවත් උණ පූර්ණයක් එකතු කරමින් වැඩසටහන ඉදිරියට රැගෙන යන්නට. ශ්‍රී ලංකා රාමාංජ මහානිකායේ අතිගෞරවනීය අනුනායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඒ වගේම කතිකාචාර්ය අපේ අතිගෞරවනීය නෙළුවා කන්දේ ඥානানন্দ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. මේ විශේෂයෙන්ම අද දවසේදී අපේ මාතෘකාව හැටියට භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය පිළිබඳව මූලිකවම අපේ නෙළුවා කන්දේ ගෞරවනීය ඥානানন্দ පඬිත හාමුදුරන් වහන්සේ විසින් මූලික ප්‍රවේශය සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල පැවිද්ද ව්‍යාප්ත වුණු ආකාරය පිළිබඳව අවස්ථානුකූලව අපේ ගෞරවනීය අනුනායක මහින්පාණන් වහන්සේ විසින් ඒ කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති අතර දැක්කේ පැවිද්ද පිළිබඳව දැකලා ඒ පිළිබඳව හිතලා මේ නිරාමිස
සැපත සොයාගෙන තමයි උන්වහන්සේ ගිහිගෙන් නික්වෙන්නට අවශ්‍ය කරන පරිසරය හැදිලා තියෙනකොට මේ පැවිද්ද ස්වરૂපයේ පිළිබඳව දැකලා පැහැදිලා ඒ ගමන ඉක්මන් වුණා කියන කාරණාව පිළිබඳව අපේ ශාසන ඉතිහාසය තුළ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඒත් එක්කම විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ තුලදී පැවිද්ද පිළිබඳව භික්ෂූන් වහන්සේ පිළිබඳව ඒ අරමුණ බලාපොරොත්තුව කුමක්ද කියන කාරණාව පිළිබඳව විමසනකොට එකම බලාපොරොත්තුව උනේ මේ සංසාර කතරෙන් එතර වීම අරමුණු කරගෙන මේ දුක් සහිත සසර පිළිබඳව යථාර්ථය අවබෝධ කරගන්න තමයි පැවිදි බවට පත් උනේ. ඉතින් මේ කාල සීමාව තුළදීත් අපේ නායක හාමුදුරන් වහන්සේ සිහිපත් කරපු විදිහට අර පළවෙනි අවුරුදු 20න් පස්සේ සමහර අය යම් යම් ලාභ සත්කාර බලාපොරොත්තුෙන් මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි විනය නීති රීති පනවන්නට පවා බුදුරජාණන් වහන්සේට සිදු වුණේ ඒ කරුණු පිළිබඳව දායකයන්ගෙනුත් ඒ වගේම සමාජය තුළනුත් ඇති වුණු යම් යම් විරෝධතාවයන් හේතු කොටගෙන. ඉතින් විශේෂයෙන්ම අපි ඒ භාරතය තුළ ඒ ව්‍යාප්තිය පිළිබඳව කතා කරනවා වගේම වර්තමාන සමාජය තුළදී මේ මාතෘකාව භික්ෂු සමාජය පිළිබඳව කතා කරනකොට භික්ෂුවගේ කාර්යභාරය පිළිබඳව කතා කරනකොට මේ ලංකාව පිළිබඳව කතා කරාම අතීතයේ ඉඳලා භික්ෂූන් වහන්සේලාගේ ඍජු දායකත්වයේ මැදිහත් වීම සිද්ධ වෙලා තිබෙනවා සෑම කාරණයකදීම. ඒ නිසා තමයි භික්ෂූන් වහන්සේ අතීතයේ හැඳින්වුවේ ජාතිය මුරදේවතාවුන් වහන්සේලා හැටියට. මේ ජාතිය මුරදේවතාවුන් වහන්සේලා හැටියට හඳුන්වපු අපේ රටේ භික්ෂූන් වහන්සේලාට ಭಾರತය තුල තිබුණු අර සිව් කොළයත් එක්ක රජුට අනුශාසනා කිරීමේ කාර්යභාරය පෙරලා තිබුණේ බ්‍රාහ්මණ වංශිකයන්ට එහෙම නැත්නම් බමුණන්ට. හැබැයි ඒ ක්‍රමයේ අපේ රටේදී වෙනස් වෙනවා. රජතුමාට අනුශාසනා කරේ බෞද්ධ භික්ෂූන් වහන්සේ. ඒ වගේම රජුන් තැනීමේ ක්‍රියාවලියේදී ප්‍රමුඛ වුණා භික්ෂූන් වහන්සේ. අපි දන්නවා වලගම්බා රජදවස වලගම්බා රජුරවන්ට දෙවෙනි වර රාජ්‍යත්වය ලබා ගන්නට භික්ෂූන් වහන්සේලාගේ දායකත්වයේ සැලසුණු ආකාරය පිළිබඳව රජතුමා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයත් එක්ක කිපිලා ක්‍රියා කරන්න ගිය අවස්ථාවේදී ඒ පිළිබඳව ධර්මානුශාසනය සිද්ධ කරලා ඒ වගේම කුපික්කල තිස්ස හාමුදුරුවෝ පිණ්ඩපාත ගිහිල්ලා රජතුමාව පෝෂණය කරපු ආකාරය පිළිබඳවත් අපේ ඉතිහාසය තුළ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මේ මාතෘකාව පිළිබඳව පුළුල්ව අපිට විග්‍රහ කරලා බලන්න පුළුවන්. මොකද යටත් විවිධ සමය තුළදී භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය. ඇත්තටම සිංහල ජාතිය සම්බුද්ධ ශාසනය බේරා ගැනීමට දිවි පරදුවට තියලා කටයුතු කරපු විශේෂ වූම පිරිසක් තමයි භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා භික්ෂුව කියලා කියන්නේ ඇත්තටම ඔබතුමා සිහිපත් කරපු විදිහට වර්තමාන සමාජය තුළදී අපි කතා කරනවා චීවරධාරීන් කියලා. හැබැයි මේ චීවරධාරීන් කියලා ආමන්ත්‍රණය කරනකොට අපි තේරුම් ගන්න ඕනෑ කරනවා සැබෑවටම ප්‍රෞජ්ජා භූමියට පැවිදි භූමියට ඇතුළත් වෙලා සිටින්න කවුද? ඒ වගේම ඒ විදිහේ ලාභ සත්කාර ප්‍රයෝජන බලාපොරොත්තු මේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා තිබෙන්නේ කවුද කියන කාරණාවත් එක්ක. එහිදී විශේෂයෙන්ම අපේ නායක හාමුදුරන් වහන්සේ සිහිපත් කරපු කාරණාවක් තිබුණා. ඒ වගේම අපේ පණිත හාමුදුරුවෝ සිහිපත් කරපු කාරණාවක් තිබුණා. ඒ තමයි අපි අපේ සම්බුද්ධ ශාසනය තුළ විනය ප්‍රඥාප්ති මුල් කරගෙන තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලා. ඒකට විනයානුකූලව කෙනෙක් පැවිදි කරපුවාම එතකොට මේ පැවිදි කරන කෙනාට ඒ පොඩි හාමුදුරුවෝ වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්. ඒ පැවිදි වෙන සාමණේර භික්ෂුවට ආචාර්යවරයෙක් ඉන්නවා. උපාධ්‍යායන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එතකොට මේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ ඇසුරේ හික්මීම ශික්ෂණය මේ හැම දෙයක්ම ලැබෙනවා. ඒ හික්මීම ශික්ෂණය ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ඇසුරු කරගෙන ඒ වත්මානත් පිරීම තුළින් ඒ භික්ෂූත්වයට අවශ්‍ය කරන සියලු කරුණාකාරණාවන් පුරුදු පුහුණු කරගනු ලබනවා. ඉතින් සාමණේර අවධිය තුළදී ඒ සාමණේර භික්ෂුවක් හැටියට නැත්නම් සාමණේරයන් වහන්සේ නමක් හැටියට ක්‍රියා කිරීම කටයුතු කිරීම පිළිබඳව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ ගමන් කරලා ඒ තුලින් ලබා ගන්නා වූ අත්දැකීම් මුල් කරගෙන තමයි මේ සමාජය තුළදී භික්ෂුවක් හැටියට භික්ෂුවගේ කාර්යභාරයට යොමු වෙන්නේ. මම හිතනවා ඒ නිසා අපිට භික්ෂුන් වහන්සේ පිළිබඳව කතා කරනකොට ඊ타ත්ම පුළුල්ව අපේ රට තුළ තිබෙන කරුණු කාරණාවන් එක්ක බලනකොටත් අපේ
අතීතයේ වැඩ සිටිය මහරහතන් වහන්සේලාගේ ඉඳලා වර්තමාන සමාජයේ භික්ෂුන් වහන්සේලා දක්වාම අපිට ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. බොහොම පිං අපේ හඳුන්නේ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය පිළිබඳව කතා බහ කරනකොට ඊටමත් පුළුල් පරාසයක අපිට කතා බහ කරන්න තියෙනවා. ඔබ වහන්සේලා පැහැදිලි කරලා දුන්නා වගේම විශේෂයෙන්ම වර්තමාන සමාජය තුල ගත්තත් එදා රජුන් තනුවා වගේම වර්තමානයේ පාලකින් තනනවා වගේම රට දැය සමය ආරක්ෂා කරගන්න භික්ෂුන් වහන්සේලා දරන්නා වූ උත්සාහයන් උන්වහන්සේලාගේ කැපකිරීම අපිට ඕන තරම් කතා බහ කරන්න දකින්න ඉතිහාසය තුල තිබෙනවා මෑත ඉතිහාසයේ සිට අතීතය දක්වාම. අපි කතා බහ කරන්න සූදානම් වෙනවා මේ සියලු තැන් වලින් හැකි ලෙසින් හැකි පමණගෙන මේ කෙටි කාල සීමාව තුළ ඒ සඳහා සියලු ඉඩකඩ තියාගනිමින් ඉතාමත් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලෙන්නයි අපේ සූදානම. අද දවසේ අපේ යාත්‍රා වැඩසටහන තුළ ඉතාමත් විශේෂ තේමාවක් ඔස්සේ කතා බහ කරන්නේ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අද දවසේ මේ වැඩසටහන ඔබ වෙත අපි මෙසේ තිළින කරමින් ඉන්නේ. අවසරයි අපේ හඳුන්නේ දැන් අපි පළවෙනි කතා බහේදී සාකච්ඡා කරපු විදිහට වික්ෂෝගේ කාර්යභාරය පිළිබඳව කතා බහ කරනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. සමහර තැන්වලදී අපිට පවා ඒකට ටිකක් අඩියක් පස්සට ගන්න හිතනවා. මොකද ඒක ගිහි පාර්ශවයට අදාළ කාරණාවක් නොවන නිසා. නමුත් ඔබ වහන්සේලාගේ ඉල්ලීමත් එක්ක මේ වැඩසටහනට මේ තේමාව රැගෙන අද දවසේ අපි කතා බහ කරන්නේ. අර අපි එක තැනකදී කියුණා විවිධ අවස්ථාවලදී අර චීවරධාරීන් කියන කාරණාව පිළිබඳව දැන් පුවත්පතක් ගත්තත් ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. මේ කියන කාරණාත් එක්ක මෙතන පැහැදිලි කරගෙන ඉස්සරහට ගියොත් හරි වටි අපේ හඳුරන්නේ. ඔව් තරම් මත දැන් අපි විවාහාරයට අනුව සහ වචනාර්ථය ගත්තාම චීවරධාරියා කියලා කියන්නේ සිවුරු දරන්නා. එහෙම බැලුවම ඉතින් අපි තුන්නම්මත් චීවරධාරියෝ තමයි. සිවුරු දරාගෙන ඉන්න අය කියන එකනේ. මේකට අපි දැන් දීලා තියෙන අර්ථකථනය වෙනස් එකක්. චීවරධාරියා කියපු ගමන්ම පැවිද්දට නැත්තම් මහානකමට නොගැලපෙන කටයුත්තක යෙදුණු කෙනා කියන අදහස තමයි අර්ථ ගන්නවලා තියෙන්නේ. ඒක නිසා ඒකත් දැනගන්න එක හොඳයි. මොකද සමාජලාවට දැන් අපි ගැන උනත් ලියන්න පුළුවන් චීවරධාරියෙක් කියලා. එතකොටම හිතෙන්නේ මානකමට නොගැලපෙන වැඩක් කරලා තියෙනවා කියන අදහසමයි ඔළුවට එන්නේ. ඒක වෙන්නේ තරංග මහත්තයා දැන් මේ පැවිද්ද කියලා ගත්තාම සිවුරක් දැරීමම නෙමෙයි පැවිද්ද. බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවට අනුව. එතකොට ඒ නිසානේ උන්වහන්සේ අර ධම්මපදයේ අපිට තියෙන මුණ්ඩකේන සමනෝ හිස මුඩු කරයි කියලාවත් සිවුරක් ඇඟේ දරාගෙන හිටියයි කියලාවත් පැවිද්දෙක් වෙන්නේ නැහැ. පැවිද්දෙකුට තියෙන්න ඕන වෙනස් වෙන්න ඕන ලක්ෂණ දෙපැත්තකින් තියෙනවා. එකක් තමයි බාහිර ලක්ෂණ. දැන් තරංග මහත්තයා එක්ක බලපුවම අපි තුන්දෙනාම වෙනස් තරංග මහත්තයාට වඩා. ඒකවල බාහිරින් වෙනස්නේ. හිස මුඩු කරලා තියෙනවා. ඒකත් අර නායක හඳුරු කිව්වා වගේ විනය පස්සේ සඳහන් කරලා තියෙනවා හිස මුඩු කරනකොට රැවුලත් කපන්න ඕනේ නැත්නම් රැවුල අද්දාගෙන හිස මුඩු කරන්න එපා. ඔහොම තියෙනවා ඒකේ. ඒවා ප්‍රඥාප්ති හැටියට ශික්ෂා පද හැටියට තියෙනවා. කොහොම නමුත් බාහිර වශයෙන් ස්වාමින් වහන්සේ නමකගේ අනන්‍යතාවය පෙන්නන ලක්ෂණ කීපයක්ම තියෙනවා. එයින් අපිට පැහැදිලිව පේන එක තමයි හිස රැවුල් මුඩු කරලා සිවුරක් දරා සිටීම කියන එක. ඇඳුමක් වශයෙන් ගත්තාම තරංග මහත්තයා අවුරුදු 2600කටත් වැඩිය වෙනස් නොවිච්ච එකම නිල ඇඳුමනේ මේක. දැන් ඕවා කොච්චර වෙනස් වෙනවද? හැබැයි අපිට මේක ආසාව තිබ්බත් වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරපු ගමන් ඒක සිවුරක් නෙවෙයි. ඒක තමයි මේකේ තියෙන විශේෂතාවය. එතකොට මේක මහරහතුන් වහන්සේලාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ නිල ඇඳුම. ඒක තමයි පුද්ගලයෙකුට දරන්න වෙන්නේ. ඒ නිසා බාහිර වශයෙන් එහෙම ලක්ෂණ කීපයක් තියෙනවා. අභ්‍යන්තරික වශයෙන් ගත්තාම මම කැමති කියන්නේ දැන් මජ්ක්‍ධිම නිකායේ සන්දක සූත්‍රයේ තියෙනවා අන්‍යාගමිකයෝ තමුන්නාන්සේලාගෙන් ඇහුවොත් එහෙම ඇයි මේ සිවුර දරාගෙන මේ පැවිද්දේ ඉන්නේ කියලා. මොකද්ද දෙන උත්තරේ? එතකොට ඒකට බුදුරජාණන් වහන්සේම උත්තරයකුත් දීලා තියෙනවා. ඇහුවොත් මෙහෙම කියන්නේ කියලා. දැන් අපෙනුත් අද ඇහුවොත් එහෙම මොකටද ඔය සිවුර දරාගෙන දුක් විඳින්නේ කියලා.
එහෙම හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. ඒ කියන්නේ එක පැත්තකින් තරංග මහත්තයා ඔක්කොමලා හිතාගෙන ඉන්න ආමුදුරුන්ට මොනවද තියෙන ප්‍රශ්න? ඈ අපි දම්පැන් දෙනවා නම් සියල්ල සිද්ධ කරලා දෙනවා නම් ආමුදුරුන් දින වලඳලා ඉන්න එකනේ කියලා හිතන මේක මහා සැපක් කියලා. ඇත්ත පබ්බජ්ජා සුඛ කියලා වෙනම එකක් තියෙනවා. ඒක එහෙමම නම් ඔක්කොමලා මහාන වෙන්න බෑ. ඒක වෙන්නේත් නැහැ. මහාන වෙච්ච කට ඉන්නත් බෑ. ඉන්නත් ඕන. එතකොට මේක ඊටාම දුෂ්කර පිළිවෙතක්. ඒක තමයි මුලින්ම අපේ ප්‍රේක්ෂකයන් කියන්න තියෙන්නේ. මේක පහසුවෙන් ආරක්ෂා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඇයි සියලු දේ අතහැරලා එන්න ඕනේ තරංග මහත්තයා. අම්මා තාත්තා, සහෝදර සහෝදරාරින්, ගෙවල් දොරවල් අඩුම තරමේ පරම්පරාගත සම්බන්ධයක් නැහැනේ. දැන් අපිට ගෙදර ඉන්නකොට නම් අප්පච්චිගේ වාසගමින්වත් ඉස්සරහට යන්න අයිතියක් තිබුණා. දැන් ඒකත් නැහැ. එතකොට අර ගෙවල් වල තියෙන සියලු දේවල් වල අතහැරලා තමයි එන්න ඕනකම තියෙන්නේ. ඒ භෞතික දේවල් කෙසේ වෙතත් අපි මොනතරම් මහාන වෙන්න ඇවිල්ලා හිටපු කාලේ ඇඬුවද? ඒක දන්නේ මහාන වෙච්ච අය තමයි. නේද නෑ පොඩි කාලේ ඉඳලා මහාන වෙච්ච අය තමයි දන්නේ මොනතරම් ඇඬුවද කියලා. හිතෙනුත් අඬනවා, දැස් වලින් කඳුළු පුරවගෙන අඬනවා. අපි අඬනවා විතරක් නෙමෙයි මහාන වෙන්න ආපු අය හැටියට. ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලාත් අඬනවා. ඇයි මේ ලෝකේ අම්මට තාත්තට දෙන වටිනාම සම්පත දරුවා. ඒ දරුවා ශාසනයට පූජා කරා කියලා කියන්නේ අත්හැරියා. ඒක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඊළඟට අම්මත් තාත්තත් එක්ක තියෙන මේ බැඳීම අත්හැරලා දාලා වෙනත් තැනකට ඇවිල්ලා එතන ජීවිතේ ගොඩනගා ගන්නවා කියන එක ඊටත් වැඩිය අමාරුයි. ඒක නිසාම මේ මම කියන්නේ වෘත මේ සීලාදී ධර්මතාවයක් නෙමෙයි. මේ අපිට පේන සම්බන්ධතාවය. ඔව් ඒක අතහැරීම අති දුෂ්කරයි. ගොඩක් දෙනා මහාන වෙන්නේ නැත්තේ ඒක නිසා තමයි. අතහරින්න බැරි නිසා. හැබැයි අර සන්දක සූත්‍රයේ සඳහන් කරනවා ඇයි තමුන්නාන්සේලා මේ ප්‍රතිපදා මෙච්චර අමාරු ප්‍රතිපදාවක් දරාගෙන ඉන්නේ කියලා අන්‍යාගමිකව ඇහුවොත් කියන්නේ කියන බුදුරජාණන් වහන්සේ තමයි රාගය විරාගය සඳහායි. රාගය අපි ළඟ තියෙනවා. ඒක අනතුරුදායකයි. මෙලෝ ජීවිතයටත් පරලෝ ජීවිතයටත් ඒ රාගය නැති කිරීම සඳහායි මේක දරාගෙන ඉන්නේ කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සංයෝජන වලින් අපි මේ සසරට බැඳිලා ඉන්නවා. දුකරුම වෙන්නේ ඒක නිසායි. ඒ සංයෝජනේ ප්‍රහාණය කිරීම සඳහායි මේ සිවුර දරාගෙන ඉන්නේ කියලා කියන්නේ. තුන්වෙනි කාරණය තමයි අපේ සිත්වල කෙලෙස් හට ගන්නවා. ඒවා සිත යට තියෙනවා. ඒකට කියන්නේ අනුශය වශයෙන් තියෙනවා කියලා. මේ තැම්පත් වල යටපත් වෙලා තියෙන අනුශය වශයෙන් තියෙන කෙලෙස් සංසිඳ වීම නැති කිරීම සඳහායි ඔබ මේ සිවුර දරාගෙන ඉන්නේ. ඊළඟට පැහැදිලි මාර්ගයක් දුක නැති කිරීම සඳහා දේශනා කරලා තියෙනවා තථාගතයන් වහන්සේ. ඒක ඕනෑම තර්කයකට විතර්කයකට සම්බන්ධ කරලා බලන්න පුළුවන් ඕනෑම කාලයක ඒ පැහැදිලි මඟ සසර දුක් නිවා කරන මඟ අවබෝධ කර ගැනීම සඳහා මේ සිවුර දරන්නේ කියලා කියන්නේ කියලා. ඒ නිසා පැවිද්ද කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන උතුම්ම ප්‍රතිපදාව. ඒ උතුම්ම ප්‍රතිපදාව තුල රැකිලා ඉන්න අපේ මහා සංඝරත්නයට අපි හැමදාමත් ගෞරව කරනවා. අපේ নমස්කාරය පුද කර සිටිනවා. ඔබ වහන්සේලා වැනි මහා සංඝරත්නයේ ආශිර්වාදය අපි හැමදාමත් බලාපොරොත්තු වෙනවා. සීත මාධ්‍ය ජාලයේ විදිහටත් අපි හැමදාමත් අපේ තෙරුවන මුල් තැන තබාගෙන ඉන්න තමයි මේ සියලුම කටයුතු සිදු කරන්නේ. අපේ නායක හඳුරන්නේ මේ කියන කාරණා සියල්ලත් එක්ක විශේෂයෙන්ම මේ වෙනකොට පොඩි හාමුදුරන් වහන්සේලා බොහෝ පිරිසක් ඔබ වහන්සේ යටතේ මේ ශාසනයට එකතු වෙලා ඉන්න මොහොතක පුංචි දරුවෙක් ගෙදරින් සියලු දේවල් අතහැරලා ඇවිල්ලා පන්සලේ නතර වුණාට පස්සේ මේ ප්‍රෞර්චාව ලබා ගන්නට අපි ගිහියන් විදිහට දායකයන් විදිහට කටයුතු කරන්න ඕන ආකාරයක් තියෙනවා. හුඟක් දෙනෙක් මේක තේරුම් අරන් ඉන්නවා. තවත් සමහරු අර පුංචි හාමුදුරන් වහන්සේලා දිහා සමහර වෙලාවට වෙනත් කොන වලින් බලන්නට පුළුවන්. මේ පුංචි සංදියේ ඉන්න පුංචි දරුවෙක් කියන තැන සමහරට අමතක වෙන්න පුළුවන්. මොකක්ද දෙන්න තියෙන පණිවිඩය අපේ ගිහි සමාජයට වහන්සේට? මම හිතන අපේ තරංග මහත්මයා ඉතාම හොඳ ප්‍රශ්නයක් මේ අවස්ථාවේ ඇහුවේ.
අපේ ඥානන්ද නායක හරු මතක් කළා වගේම මේ මහානගම කියන එක බුදුවණේම තියෙනවා මේක දුෂ්කරයි කියලා. ඒකට හොඳම තර්කය තමයි මේක පහසු නම් අර කිව්වාගේ දැන් මේ ලංකාවේ දැන් කෝටි 2කනේ ජනගහනේ. දැන් අහලා බැලුවොත් භික්ෂුන් වහන්සේ සංඛ්‍යාව 30000යි. මේක අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ඒක ඒ කීන තරම්ම පහසු නෑ මේක දුෂ්කර කටයුත්තක්. ඉතින් ගිහි ජීවිතය අත්හැරලා දැන් මම මහන්නේ වයස 10 දී. එහෙමයි. මම හිතන්නේ මේ හුඟක් හාමුදුරු පොඩි කාලේ තමයි මහල්ලා තියෙන්නේ. ඔය වයසට ගිහිල්ලා ආවා විවාහ වෙලා වැඩිහිටි වයසට ගිහිල්ලා මහන්න කට්ටියක් ඉන්නවා. නමුත් සමහර අයට යට මහානකමක් නැහැ ගිහි ගමක් නැහැ. අපි අත්දැකීම් එහෙම තියෙනවා. දැන් පොඩි කාලේ මහාන වෙලා මූලික බණ දහම් ශික්ෂණ ලැබලා පිළිවෙලකට ආවොත් තමයි ඒක හරියමං නියම මහානකමක් දක්වා ගන්න පුළුවන් තත්ත්වෙ පසුබිම සකස් වෙන්නේ. ඉතින් මෙහෙදි මට කියන්න තියෙන්නේ දැන් මේ සමහර දායකයෝ දැන් මම මහල්ල දැන් අවුරුදු 55ක් විතර වෙනවා. මම පරණාධිපති කෙනෙක් වශයෙන් හිටියා. දැන් විහාරද කෙනෙක් වශයෙන් ඉන්නවා. ශිෂ්‍යෝ විශාල සංඛ්‍යාවක් හදලා ඇතිරි කරලා තියෙනවා. ඉතින් මගේ අත්දැකීමත් තමයි සමහර පන්සල් වල එක්කම නෙමෙයි. සමහර දායකෝ දැන් දානයකට ආරාධනා කළත් කියන එකක් තමයි නායකහනේ මොකද්ද පොඩි මේ ලොකු හාමුදුරුවෝ වන්න කියලා. පොඩි හාමුදුරුවෝ එපා කියන කට්ටියක් ඉන්නවා. පොඩි හාමුදුරුවෝ වන්න නැතු ලොකු හාමුදුරුවෝ. මොකද ඒ කට්ටිය හිතනවා මේ පොඩි හාමුදුරුවෝ ඉතින් සෙල්ලම් වයසනේ. ඉතින් සමහර පන්සලට ආවන් ඉතින් ඔය මේ පොඩි සෙල්ලම් හරියම කරනවා දකින්නවත් ඇතිනේ. එතකොට ඔව් එහෙම තියෙනවානේ. එතකොට ඒ කට්ටිය මේ පොඩි හාමුදුරුවන්ගේ සිල් නැහැ. ලොකු හාමුදුරුවෝ වන්න කියලා එහෙම කෙලිම කියන. එහෙම නම් මම නම් පොඩි හාමුදුරුවෝ යවන්නේ. මම කියන්නේ දැන් මම දැන් ලොකු වෙලා හිටියට මම මහානේ අවුරුදු 10 දී. එතකොට දැන් ලොකු හාමුදුරුවෝ කියලා දැන් පොඩි කෙනෙක් කවදාද ලොකු වෙන්නේ? දැන් පොඩි පැලියක් තමයි ලොකු ගහක් වෙන්නේ. ඒ නිසා පොඩි හාමුදුරුවෝ ගැන ඇත්ත වශයෙන්ම දායකව බලන්න ඕන තමන්ගේ පුතෙක් දිහා බලන වගේ. තමන්ගේ දරුවෙක් වගේ. දරු සෙනහසෙන් පොඩි හාමුදුරුවෝ දිහා බැලුවොත් තමයි ඒ පොඩි හාමුදුරුවන්ට ශාසනයේ ඉඳ හිතෙන්නේ. දැන් අම්මලා තාත්තලා නෑදෑයෝ සේරම අත්හැරලා සමහරට උපන් ගමෙත් නෙමෙයි 70ක් 100ක් අමාරු දුර තැනක මහනුවර පන්සලක ඉන්නකොට හුදකලා බව දැනනවනේ. එතකොට එහෙම වෙලාවට පන්සලේ ඉන්න අම්මලා තාත්තලා අයියලා මල්ලිලාගේ වයසේ අය මේ පොඩි හාමුදුරුවෝ ගැන සැලකිල්ලක් නොදැක්කොත් එයා තනි වෙනවා. මේ ආදරය කියන්නේ කාටත් ඕන. මනුස්සයන් නෙමෙයි ගහකොටත් ආදරය ඕන. හොඳ ලස්සන සිද්ධියක් අපි චුල්ලපන්ත කතාව තියෙනවානේ. චුල්ලපන්තක මේ කතාවේ තියෙනවා අයියා මල්ලිනේ චුල්ලපන්තක හාමුදුරු මහා පන්තක අයියා මල්ලි දෙන්න. දැන් මේ දෙන්න මහාන වෙලා දැන් බුදුහාමුදුරුත් එක්ක මේ පන්සලේ වැඩ ඉන්න කාලේ ඉතින් චුල්ලපන්තක හාමුදුරන්ට ඉගෙන ගන්න අමාරුයි. මේ මතක හිටින්නේ. ඉතින් දවසක් මේ අයියා හාමුදුරුවෝ කිව්වා ඔයා ඉන්න එපා ඔයා ගෙදර යන්න සිවුරු ඇරලා ඔයාට ඉගෙන ගන්න බෑ කියලා. මේ පොඩි හාමුදුරුවෝ යන්න කැමති නෑ. දැන් මේ පොඩි හාමුදුරුවෝ පන්සලේ කොනකට ගිහිල්ලා අඬ ඉන්නවා. ඉතින් අනිත් හාමුදුරුවෝ කිව්වා මේ අන්න චුල්ලපන්තක හාමුදුරුවෝ අඬ ඉන්නවා කියලා බුදුහාමුදුරන්ට කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ ඇහුවා ඇයි කියලා ගන්න සිද්ධිය කිව්වා. ඒ ගන්න බුදුහාමුදුරුවෝ එතෙන්ට වැඩියා. වැඩලා වෙලා චුල්ලපන්තක හාමුදුරුවෝ ළඟට වෙලා බුදුහාමුදුරුවෝ එතන තියෙනවා මේ භගවා තත්ත ආගංචි සීසං මයම් පරාමසේ බාහය මං ගහිත්වා න සංඝාරාම පවේසති. බුදුහාමුදුරුවෝ අඬන මානකට ඇවිල්ලා මගේ ඔළුව අත ගෑවා. සීසං මයම් පරාමසේ බාහය මං අඬන්න එපා කියලා මගේ අතින් අල්ලගෙන බුදුහාමුදුරුවෝ මාව ආවාසයට එක්කන් ගියා. බාන බුදු කෙනෙක් දකපු ආදරේ. ඒකයි මං කියන්නේ ඔබතුමා අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ දීපු ආදර්ශය අපිටත් දැන් ගන්න පුළුවන් නම් මං හිතලා මේ අලුතෙන් මහාන පොඩි හාමුදුරුවන්ට නියම ආදරයක් එක්කෝගෙන් මහාන කරපු ගුරුවරයාගෙන් උපාධ්‍යයන් වහන්සේලාගෙන් පන්සලේ නනි අස්ථි මාංශපේශී සන්ධි ශක්තිය හා ප්‍රතිශක්තියේ සාමාන්‍ය පැවැත්ම හා ක්‍රියාකාරීත්වය යන 5 ආකාරයෙන්ම උපකාරී වෙයි. ඇන්ලීන් හයිය කාන්තාවන්ට පෙරටත් වඩා හයියක්. සියයක් ස්වාභාවිකව ලබාගත් සාරයන් සමග නව ලයිෆ් බොයි වෙනිවැල් සහ කෝමාරිකා. හාමුදුරුවන්ගෙන් සමහර පන්සල් හාමුදුරු 25 40 ඉන්නවනේ. ඒ අයගෙන් ඊට පස්සේ දායකවන්ගෙන් සම වයසේ අයගෙන් නියම ආදරයක් කරුණාවක් දැනෙනවා නම්
මම හිතන්නේ උපැවිදි වීම ගොඩාක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ හාමුදුරු ගැන ආදරයක් දක්වන්න. මොකද මේක මහානකම අමාරු වැඩක්, දුෂ්කර වැඩක්. ඉතින් ඒ නිසා මේ හාමුදුරු තමයි මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ. දැන් කොච්චර වුණත් අපේ තුන් විශාල සද්දන්ත පන්සලක්, චෛත්‍ය, බෝධිය, විහාර සේරම තියෙනවා. බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. එක හාමුදුරුවක් නැහැ කියලා හිතනකෝ ඒ පන්සලේ. ඒක පන්සලක් වෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය පවතින්නේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න තාක් කල් පමණමයි. උන්වහන්සේලා අතුරුදහන් වුණේ කවදා නැතුණ මේ බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. ඒ නිසා මම මේ සාකච්ඡාවේදී විශේෂයෙන් මතක් කරන්න කැමතියි අපේ මේ සාකච්ඡාව යොමු වෙන්න ඕන භික්ෂුන් වහන්සේලා ගැන ගරුත්වය වැඩි වෙලා, ශ්‍රද්ධාව වැඩි වෙලා මේ අපේ හාමුදුරු තමයි මේ ශාසනය ආරක්ෂා කරන්නේ, ධර්මය ආරක්ෂා කරන්නේ. මුන්වහන්සේලා තමයි අපේ අනුශාසකවරු කියන ඒ අදහස මේ අපේ ජනතාව තුළ තහවුරු වෙන්න ඕන අවශ්‍යම. ඔය පොඩි පොඩි අඩුපාඩුකම් ඕවා ඉතින් කොහෙද නැත්තේ? බුදුහාර වැඩින කාලෙත් ඉතින් භික්ෂුන් වහන්සේලා අතරත ශ්‍රද්ධාව නැති කට්ටිය හිටියා. යම් යම් විසමාචාර හැදිරිච්ච අය හිටියා. ඉතින් ඒ විනය පිටිකම් දේශනා ඒ නිසානේ දැන් ගිහි සමාජය ගන්න කොච්චර පිළිහිලාද කියලා. එහෙම. ගිහි සමාජය අපට අදහන්න බැරි දේවල් කරන සමහර ගිහියෝ. නමුත් එකක් තියෙනවානේ මේ හාමුදුරු කියන පිරිසේ විශේෂත්වයක් තියෙනවා. අපි මේ නායකහරු මතක් කළා වගේ හාමුදුරු තමයි මේ ලෝකේ ඉන්න පැරණිම සංවිධානයේ භික්ෂු සංවිධානය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය තියෙනවා. අර බෝම්බ දාන කියන නේටෝ සංවිධානය තියෙනවනේ. ඒ කොටම වඩා ලෝකේ පැරණිම සංවිධානය තමයි භික්ෂු සංවිධානය. අවුරුදු 2565ක් කොහොමද මේ සංවිධානය මෙච්චර දුර ආවේ? බුදුහාරන්ගේ දුර දැක්නා ඥානෙ. උන්වහන්සේ මේකට විනය නීති පනවලා පරිපාලන ක්‍රමයක් හඳුන්වා දීලා අනිත් එක මේ සිවුර අර කිව්වාගේ ආකර්ෂණීය ඇඳුම සිවුර 1000ක් ඉන්න තැන ඔය නොඑක් ඇඳුම් ඇඳන් ඉන්න කියනකො උඩරට ඇඳුම ඊළමා සාරිය හරිද නිලම ඇඳුම එක හාඳුනුමක් හොඳ ලස්සන සිවුර පුරන් ඉන්න කියනකො 1000ට වඩා හාඳුනුමක් කැපිපෙන්නේ බුදුහාර බුදුනා ගැන වෙන මොකුත් නැහැ මේ සිවුරම ඇති. ඒ කියන්නේ ඒ තරම් ආකර්ෂණීය ඇඳුමක්. දැන් අපි යනකොට පාරේ වඩිනකොට පුංචි ළමෙක් ස්වාමීන් වහන්සේ නම දැක්කෝ සාදු සාදු කියලා බිමට පයින්න හදනවා. ඒක පුංචි ළමයි කියනත් ඇහැ පසාරුවන සුන්දර දර්ශනයක් මේ මහානකම මේ සිවුර. ඉතින් ඒ නිසා ඒ වගේ ආකර්ෂණයක් තියෙන අපේ රටට තියෙන ලොකුම ආරක්ෂාව තමයි භික්ෂුන් වහන්සේලා. මේ රට ආරක්ෂක කියලා භික්ෂුන් වහන්සේලා. ඒ නිසා ඒක තත්ත්වයේ තේරුම් අරන් හාමුදුරුවෝ ආරක්ෂා කරන් හාමුදුරුවන්ගේ පොඩි පොඩි අඩුපාඩුවක් තිබුණා වුණත් ඒ වෙච්ච ලොකුට ගණන් ගන්න නැතුව මේ භික්ෂුන් වහන්සේලාගේ නියම ගරුත්වයෙන් අනිත්‍ය ශාසනික විවහාරය. දැන් අද තංගමත් හුඟක් වෙලාවට භික්ෂුන් වහන්සේගේ ගරුත්වය ආරක්ෂාන එක හේතුව තමයි ශාසනික විවහාරය. දැන් ස්වාමීන් වහන්සේ වඩිනවා, වළඳනවා, සැතපෙනවා වෙන වචන මාලාව තුනයි ලෝකේ වෙන කිසි රටක නැහැ. දැන් තායිලන්තයේ තියෙන බෞද්ධ රටක්, බුරුමේ තියෙන තායිලන්ත රටක්, ඉතින් ඉන්දියාවේ භික්ෂුන් වහන්සේ වැඩි වෙනවා. ඒ කිසිම රටක නැහැ වෙනම සුවිශේෂ අනන්‍යතාවයක් ලංකාවේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන්. මේ කතා විවහාරය බලන්නකෝ. ස්වාමීන් වහන්සේ යනවා කියන්නේ නැහැ, වඩිනවා. ස්වාමීන් වහන්සේ කනවා කියන්නේ නැහැනේ, වළඳනවා. ස්වාමීන් වහන්සේ නානවා කියන්නේ නැහැනේ, පෑන් පහසු වෙනවා. මේ අපේ රටේ භික්ෂුන් වහන්සේලා ගැන අනාදිමත් කාලෙක ගරුත්වය සංකේතය කියන වචන මාලාවක්. ඒ නිසා මේ රටේ ජීවමාන බලවේගය තමයි භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා රැක ගැනීම අපේ යුතුයකමක් කියන කාරණා විශේෂයෙන් මතක් කරන්න කැමතියි. වහන්සේ අපේ භික්ෂු පරපුරේ වටිනාකම ඒ විදිහට පැහැදිලි කරලා දෙනකොට මම අපේ ගෞරවනීය මාතලේ සුමනවංශ අපේ හඳුනන ගාවට එන්න කැමතියි. විශේෂයෙන්ම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් මේ තනතුරත් එක්ක ඔබ වහන්සේ ගාවට මම එන්නේ. අපේ හඳුනන්නේ තරුණ භික්ෂුන් වහන්සේලා රැක ගැනීමේ වගකීමක් අපිට තියෙනවා. ගිහි සමාජයටත් එහි වටිනා කාර්යභාරයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේට කොහොමද මේ කාරණාව පිළිබඳව අපිට යම් පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් වෙන්නේ? ඔව් තරංග මහත්තයා ඊටාත්ම වටිනා කියන කාලෝචිත ප්‍රශ්නයක් ඒක. මොකද අද වර්තමාන සමාජය තුළ ගත්තාම සමහර වෙලාවට තරුණ භික්ෂුන් වහන්සේලා යම් යම් තැන්වල ආවේගශීලීව හැසිරෙනවා කියලා ඒ වගේම සමහර වෙලාවට අර තාරුණ්‍යත් එක්ක ඒ යම් ගැටුම්කාරී තත්ත්වයන් වලට යොමු වෙනවා කියලා හැම සමාජය තුළින් යම් ආකාරයක චෝදනාවකුත් තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ නායක හාමුදුරන් වහන්සේ අර මුලින් සිහිපත් කරපු විදිහටම බැලුවොත් එහෙම භික්ෂූන් වහන්සේලා පිළිබඳව හදන වඩනකොට
ඒ ගුරු හාමුදුරුවන් වහන්සේලා යටතේ යම් හික්මීමක් ලැබලා ඊළඟට පිරිවෙන් අධ්‍යාපනය තුලින් ඊළඟ එහෙම නැත්නම් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය එහෙම නැත්නම් ප්‍රාචීන අධ්‍යාපනය තුලින් තමයි තරුණ භික්ෂුන් වහන්සේ නමක් මේ සමාජයට යොමු වෙන්නේ. ඉතින් එහිදී අපේ නායක හාමුදුරුවෝ සිහිපත් කරපු කාරණාවක් තමයි අර දායක පක්ෂයේ යම් යම් අවස්ථාවන් වලදී මේ භික්ෂුන් වහන්සේලා දිහා බලන විදිහ කියලා. ඉතින් ඒක ඇත්තටම ගමක වැඩ වාසය කරන ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට අපිටත් ඒ පිළිබඳව අත්දැකීම් තියෙනවා. විශේෂයෙන්ම සමහර වෙලාවට අපේ දායක පින්නතුන් හිතන්නේ කල්පනා කරන්නේ යම් කිසි දරුවෙක් ඇවිල්ලා විහාරස්ථානයක පිරිවෙනක ප්‍රවෘජ්ජා භූමියට පැවිදි දිව්‍යයට ඇතුළත් වෙනකොට සමහර දායකෝ ඊ타ත්ම සද්ධාවෙන් බොහොම ගෞරවයෙන් යුක්තව පොඩි හාමුදුරුවෝ දිහා මදහස් සිතින් බලලා ක්‍රියා කරන ඇත්තොත් ඉන්නවා. හැබැයි සමහර වෙලාවට සමහර අය අපි දකිනවා බොහෝ වෙලාවට අපිටත් පුංචි කාලේ අත්දැකීම් තියෙනවා. සමහර වෙලාවට දායකෝ අපි ළඟට ආවන් පස්සේ අහන්නේ පොඩි හාමුදුරුවෝ අම්මා ඉන්නවද තාත්තා ඉන්නවද ගම කොහෙද? ඉතින් මේ විදිහට දැන් තමයි අපිට තේරෙන්නේ එහෙම ප්‍රශ්න කරන සමහර ලාවට ඒගොල්ලෝ සමහර පිරිසක් හිතාගෙන ඉන්නවා මේ පැවිදි බවට පත් වෙන්නේ අම්මා තාත්තා නැතුව ඊළඟට මේ ආහාර හිගෙන් පෙළෙන පවුල් වල දරුවෝ මේ ශාසනයට ඇතුළත් වෙනවා කියන කාරණාව. අතරම ඉතින් එහෙම ඒක සම්පූර්ණ වැරදි කාරණාවක්. එහෙම ආර්ථික අපහසුතාවයන් තිබ්බත් තමන්ගේ දරුවා සම්බුද්ධ ශාසනයට පූජා කරන්න දරුවාව එහෙම පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙනවා අපිට දකින්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ වෙද්දී අපේ නායක හාමුදුරුවෝ කිව්ව විදිහට තාම 30000ක වගේ මුළු සංඝ සංස්ථා සමාජය ගත්තාන් පස්සේ ඉන්නේ. හැබැයි ඊට වඩා විශාල පිරිසක් මේ සමාජය තුළ අපිට දකින්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. ඒ විදිහට එහෙම පැවිදි වෙනවා නම් ඊළඟට තරුණ භික්ෂූන් වහන්සේලා පිළිබඳ විශේෂයෙන්ම පිරිවෙන් අධ්‍යාපනයේ තුලදී පිරිවෙන මුල් කරගෙන පොඩි හාමුදුරුවන් වහන්සේලාට අපි දැන් පාසලේ තියෙන විෂයමාලාවට වඩා පිරිවෙනට එනකොට පිරිවෙනේ තියෙන විෂයමාලාව පොඩි හාමුදුරුවන් වහන්සේලාට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්නකොට පාසල තුල බුද්ධ ධර්මයේ විෂය ඉගෙන ගත්තා නම් පිරිවෙන් අධ්‍යාපනයේ තුලදී ත්‍රිපිටකය පිළිබඳව සූත්‍ර විනය අභිධර්මයේ පිළිබඳව මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට ඉගැන්වීමක් සිද්ධ කරනවා. ඒකට මුල ඉඳලම මේ පිළිබඳව ඊළඟට පාලි සංස්කෘත වගේ භාෂාවන් පිළිබඳව හොඳ අධ්‍යාපනයක් පිරිවෙන් අධ්‍යාපනයත් එක්ක ලැබෙනවා. ඒ පිරිවෙන් අධ්‍යාපනයත් එක්ක එහෙම ලැබෙන පොඩි හාමුදුරුවන් වහන්සේ නමකට ඊට පස්සේ තෝරා ගන්න පුළුවන් කමක් තියෙනවා. එක්කෝ ප්‍රාචීන පැත්තට ඒ කියන්නේ සිංහල පාලි සංස්කෘත පිළිබඳ හැදෑරීම් කරලා ප්‍රාචීන ආරම්භ විභාගයේ ප්‍රාචීන මධ්‍යම ප්‍රාචීන අවසානයෙන් රාජකීය පඬිතු උපාධිය දක්වාම ගමන් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තුලටත් ඒ පොඩි හාමුදුරන් වහන්සේලාට ගමන් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒකට විශේෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේලා හැටියට අර තාරුණ්‍යයේ අවුරුදු 18 20 වගේ වයස් සීමාවේ පොඩි හාමුදුරන් වහන්සේලා තමයි මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්නේ. එතකොට ඒ තාරුණ්‍යයත් එක්ක සමහර වෙලාවට ඒ සම වයසේ අයත් එක්ක ඉන්නකොට සමහර සිදුවීම් එක ගත්තන් පස්සේ අපි දකිනවා සමාජයේ යම් යම් බලවේග විසින්ම ඒ තරුණ භික්ෂූන් වහන්සේලා එක පැත්තකට යොමු කරන ආකාරයක් දකින්න පුළුවන්කමකුත් තියෙනවා. ඒත් එක්කම ඒ තුල අර නොගැටි ඉන්නට පුළුවන් තරමේ භික්ෂූන් වහන්සේලා පිරිසකුත් ඉන්නවා. දැන් අපේ නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම නෙළුවකන්ද අපේ නායක හාමුදුරන් වහන්සේලා ඊළඟට විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් ඒ වගේම අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුලත් ගත්තාම අපේ ස්වාමීන් වහන්සේලා ඊටමත් ඉහළ තැන්වල වැඩ සිටිනවා. එතකොට මේ වැඩ සිටින්නට අවශ්‍ය කරන ශික්ෂණය හා ඒ මූලික අඩිතහලම ලැබිලා තියෙන්නේ තමන්ගේ ගුරු දේවයන් වහන්සේගේ ඇසුරේ ඉඳලා පිරිවෙන් අධ්‍යාපනයත් එක්ක ඒ පිරිවෙන තුල තියෙන විනයකරුක හික්මීමක් ඇති පරිසරයක් තුල ඉඳලා ක්‍රියා කිරීම තුළින් තමයි තියෙන්නේ. අනික තරංග මහත්තයා තවත් විශේෂ කාරණාවක් තියෙන අපිට පුළුවන් නම් ගිහි ළමයි 1000ක් හදනවට වඩා එක භික්ෂූන් වහන්සේ නමක් නිර්මාණය කර ගැනීම ඒක ඊටාම වටිනවා. මොකද මේ සමාජය තුල ඉදිරියට ගිහිල්ලා නායකත්වය අරගෙන ක්‍රියා කරන්නේ භික්ෂූන් වහන්සේලා. දැන් ගමක් ගත්තන් පස්සේ ගමේ ප්‍රමුඛ නායකත්වයේ හිමිලා තියෙන ගමේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේලා ගමේ ස්වාමින් වහන්සේ. එතකොට මේ ස්වාමින් වහන්සේ තමයි සම්පූර්ණ Tamanගේ මුළු ජීවිතයම ගමක් වෙනුවෙන් රටක් වෙනුවෙන්
කැප කරන්න සූදානම් වෙලා තිබෙන්නේ. ඉතින් අපි දකිනවා ළමා කාලයත් තරුණ කාලයත් ඒ වගේම මධ්‍යම වයසත් මහලු අවධියත් මේ අවධි හැම එකක්ම පරාර්ථ සේවනය වෙනුවෙන් කැප කරනවා නම් ඒ අපේ භික්ෂුන් වහන්සේලා පමණයි. බොහොම පිං අපේ හඳුනන ඔබ වහන්සේටත් අද දවසේ මේ කතා බහ තුළ සාකච්ඡාව තුළ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය පිළිබඳව කතා බහ කරනකොට ඒ කාර්යභාරයෙන් බොහෝ බරක් ගිහි පාර්ශ්වයේ විදියට ඔබට අපට තිබෙනවා කියන එකත් මේ කතා බහ තුළදී අපිට පැහැදිලිව දැනෙනවා. අද දවසේ මේ සියලු කාරණාවන් පිළිබඳව කතා බහ කරනකොට අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න මොහොතක රාමඤ්ඤ මහානිකායේ උපසම්පදා විනය කර්මයක් මේ මෑතකදීම සිදු කරන්න සියලුම කටයුතු සූදානම් කරලා තිනවා කියන කාරණාවත් අපිට දැනගන්න ලැබුණා අපේ හඳුන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඔබ වහන්සේලාගේ මේ සංවිධාන කටයුත්ත ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් කියන එකත් අපි දැනුවත් වෙනවා නම් හරි වටිනවා කියලා අපි විශ්වාස කරනවා. ඒක නිසාම අපි භික්ෂුන් වහන්සේලා විදිහට ඔබ වහන්සේලාගේ පාර්ශ්වයෙන් කතා බහ කරනකොට මේ උපසම්පදා විනය කර්මය කියන එක පිළිබඳව යම් දැනුමක් අද දවසේ සමාජගත කරොත් හරි වටී කියලා අපි විශ්වාස කරන අපේ හඳුන්නේ. ඔය මේ උපසම්පදාව කියලා කියන්නේ බුදුහාඳුරු වැඩ ඉන්න කාලෙම ආරම්භ වෙච්ච එකක්. ඒ කියන්නේ මහාන උපසම්පදාව. සාමාන්‍යයෙන් අර පොඩි කාලේ වයස අවුරුදු 20 වෙනකන් ගත කරන්නේ සාමණේර අවදිය. සාමණේර කියලා කියන්නේ උපසම්පදා වෙන්න පුහුණුව ලැබෙන කාලේ. එතකොට ධර්ම විනය ඉගෙනගෙන ශික්ෂණය ලැබලා මහානකමට වුණ ගුණධර්ම සම්පූර්ණ කරලා අවුරුදු 20ක් වගේ වයස එනකොට දැන් ඒ තත්ත්වයටපත් වෙන්න හොඳ වයස කියලා තමයි ගණනය කරලා තියෙන්නේ. ඒ අනුව ඒ මූලික කාරණා සම්පූර්ණ වුණාට පස්සේ වයස අවුරුදු 20 දී දැන් ලංකාවේ නම් දැන් නිකාය 3ක් තියෙනවානේ. ඒ නිකාය 3ේම ස්වාමීන් වහන්සේලා වෙන වෙනම තමන්ගේ ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සාමණේර වහන්සේලා උපසම්පදා කරනවා. ඒ අනුව රාමඤ්ඤ මහානිකාය දැන් ආරම්භ කළ අවුරුදු 167ක් වෙනවා. අපේ මහානිකාය ආරම්භ කළේ යති සංඝපති අපේ ඉන්දාසබ වරඥාන සාමි මහා ස්වාමීන් වහන්සේ. අපේ නිකාය ආරම්භ අඹගහවත්තේ. අපේ නිකායේ තියෙන විශේෂත්වයක් උපසම්පදාවේ ආරම්භයේ ධම්ම උපසම්පදාව හදන සීමා මාලිකය හදන්නේ උදකු කේව සීමා මාලිකය. උදක කියලා කියන්නේ සාමාන්‍ය පාලි භාෂාවෙන් වතුරට ජල සීමාව. ඒ කියන්නේ ජල සීමාව කියන්නේ ගහගෙන යන ජල පිහිටි ජලාශය හාරපු වැවක් නෙමෙයි. වතුර ගලාගෙන යන තැනක්. ස්වභාවික තැනක්. ඒකෙන් අදහස් කරන්නේ පිරිසුදුකම. දැන් ගහගෙන යන වතුරක් තියෙන වතුර එතන පිරිසුදු වෙනවනේ. එහෙම තැනක තමයි පාවෙන පොළොවට කිසි සම්බන්ධයක් නැතුව පාවෙන බත්තලක තමයි මේ සීමාව හදන්නේ. ඉතින් එතකොට අපේ අඹගහවත්තේ මහානායක ස්වාමීන් වහන්සේ පිරිසුදු උපසම්පදාව සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ අන්තිමට බුරුමේට වැඩම කළා. බුරුමේ සංඝරාජයන් වහන්සේ හම් වෙලා ඒ බුරුමේදී ඔය කියන උදුකු සීමා මාලික උපසම්පදා ලබා ලංකාවට වැඩම කරලා 1863 ගාල්ලේ මහා මෝදර උදුකු සීමා මාලිකේදී පළවෙනි උපසම්පදාව පවත්තර තමයි රාමඤ්ඤ මහානිකාය ආරම්භ වුණේ. ඉතින් ආරම්භ කළා. ඉතින් උන්වහන්සේ වැඩ ඉන්න කාලෙම ඒ කාලේ වැඩ හිටපු ආරණ්‍ය වාසී හාමුදුරු ගොඩාක් රාමඤ්ඤ නිකාය උපසම්පදා වුණා. මහාන වුණා. විශාල වශයෙන් පිරිස සංවර්ධනය වුණා. වැඩි කාලයක් යන්න කලින් අපේ නිකාය ලංකාව පුරාම පැතුරුණා. අද වෙනකොට රාමඤ්ඤ මහානිකාය විහාරස්ථාන 2000ක් ලංකාව පුරාම 2000ක්. භික්ෂුන් වහන්සේලා 10000කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසක් රාමඤ්ඤ මහානිකායේ වැඩ ඉන්නවා අද. එතකොට දැන් අපේ උපසම්පදාව කරන්නේ නිකායේ අවුරුදු 2කට වතාවක්. අවුරුදු දෙකෙන් දෙකට. අවුරුදු පතා නෙමෙයි. ඒතකොට එහෙම උපසම්පදා කරනකොට සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් වහන්සේලා 500ක් විතර එක්කහුව වෙන අවුරුදු දෙකකට වතාවක්. ඒ සියල්ලම අපේ හඳුන එකම ස්ථානයකද සිදු කරන්නේ උපසම්පදා පින්කම? ඔව් අපේ උපසම්පදාව අපි සාමාන්‍යයෙන් විවිධ පළාත්වල ඉල්ලීම අනුව ජල සීමාව හදන්න පුළුවන් තැන්වල එහෙම කරනවා. අපි රත්නපුරේ කළුගඟ, අනුරාධපුරේ මල්වතුය, කළුතර කළුගඟ, මයිකපාල දියවන. එහෙම පාර්ලිමේන්තුවේ ඉස්සර අපි 96 අවුරුද්දේ මෛත්‍රපාද පිරුණ ඒ ළඟම තියෙන දේවන් නවේ ඒ සැරේ මේ සාමාන්‍ය වහන්සේ 500ක් උපසම්පදා කළා. එහෙම. ඉතින් දැන් මේ සැරේ උපසම්පදාව කරන්න බලාපොරොත්තු වෙන්නේ කැලණිගඟේ කඩුවෙල පාලම ළඟ කැලණිගඟේ ඒකට මධ්‍යස්ථාන කරන තියෙනවා අපේ නිකායේ ඊ타ත්ම
දියුණු විහාරස්ථානයක් වැලිවේරියේ නාරංවල සුමන කීර්ති පිරිවන. ඒක මධ්‍යස්ථානය කරගෙන කැලණිගගේ හදන ඒ සීමාවේ තමයි මේ සැරේ උපසම්පදාව ආරම්භ කරනවා ජනවාරි මාසේ 14 වෙනිදා. 22 වෙනිදා අවසන් කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සැරේ 359ක් පමණ සාමණේර වහන්සේලා වැඩෙන උපසම්පදාව ලබනද ඉතින් මේක රාජ්‍ය උත්සවයක්. හැමදාම රාමඤ්ඤ මහානිකාය උපසම්පදාවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. කියන්නේ මොන ආණ්ඩුවක් තිබුණා කවුරු ජනාධිපති අගමැති කමිටිය රාජ්‍ය නායක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා අපේ උපසම්පදාවට. දැන් මේ සැරේ අපේ ජනාධිපතිතුමා 19 වෙනිදා අපේ උපසම්පදා උත්සවයට රාජ්‍ය නායක වශයෙන් නිල වශයෙන් සම්බන්ධ වෙන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ සැරේ විශේෂයක් තියෙන සෞඛ්‍ය ආරක්ෂක විධි. යනුව මේ වෛරස් තත්ත්ව නිසා සියලුම සෞඛ්‍ය ආරක්ෂක විධි වලට මුල් තැන දීලා පළාත් වශයෙන් තමයි උපසම්පදාව කැඳවන්නේ. ඒ කියන්නේ බස්නාහිර පළාත, ඒ දකුණු පළාත ආදි වශයෙන් එකපාරට විශාල පිරිසක් කැඳවන්නේ නැතුව උපසම්පදාව ආමතුරු කණ්ඩායම් වශයෙන් කැඳවන විතරක් නෙමෙයි විශේෂයෙන් කියන්න ඕන අපේ රාමඤ්ඤ මහානිකායේ වත්මන් මහානායක ධූරයේ දරන මීරිගම් මිනිඋල විද්‍යාවාස මහා පිරිනිවන් විහාරාධිපති අග්ග මහා පඬිතුක රාජකීය පඬිතුක විනය විශාරද මකුලෑ විමලාවිධාන මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි කාරක පාලක මහා සංඝ සභාවේ අනුමැතියෙන් උපසම්පදාව කරන්න වෙනම බලධාරී ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කියන සංඥා ලේකම් කරන නිල තනතුර උපසම්පදා භාර උන්වහන්සේ තමයි සම්පූර්ණ බලතල දින උපසම්පදාව සම්බන්ධ. ඉතින් අපේ සංඥා ලේක ධූර දරන්නේ රාජකීය පඬිතුක අංගුමුරේ ප්‍රේමස නායක හඳුරෝ උන්වහන්සේ ඉතින් කාර්ය සංඝ සභාවේ උපදේශ අනුව සියල්ල සංවිධානය කරලා තිනවා. ඒ අනුව සුමන කීර්ති පිරිවෙනේ වත්මන් විහාරාධිපති පරණාධිපති ඌරුවල විනීත ස්වාමීන් වහන්සේ බොහොම දක්ෂ හාමුදුරුවක්. උන්වහන්සේ ඉතින් සියලු පහසුකම් සලසලා අද අපි නිකාල සභාව තියෙනවානේ. නිකාල සභාව තමයි මේකේ මුල් වෙන එක සභාව රාජ්‍ය අනුග්‍රහය ඇතුව වත්මන් සභාවේ ධූරය දරන්නේ හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා. ලේකම් ධූරය දරන්නේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලෙගවන්න ඇමෙතුමා. ඒ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් සාර්ථකව මේ සැරේ උපසම්පදාව කරන සූදානම් කරලා තියෙනවා. ඒක වැඩපිළිවෙල. එයත් ඉතාමත් විශේෂ අවස්ථාවක්. වසර දෙකකට පස්සේ තමයි පැවැත්වෙන්නේ. වසර දෙකකට වරක් තමයි මේ උපසම්පදා උත්සවය පැවැත්වෙන්නේ. ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්නා වගේම ඉතින් මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳව අපි සිහිපත් කරනවා. ඉදිරියට අපි කතා බහ කරමු. මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්ද? මේ වර්තමාන තත්ත්වයත් එක්ක හැමෝටම සහභාගී වෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ සියලු දේවල් අපි පැහැදිලි කරගනිමින් තවත් වටිනා බොහෝ දේ කතා බහ කරන්න සූදානම් වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ අපේ මහා සංඝරත්නයේ කාර්යභාරය පිළිබඳව තමයි මෙවර විශේෂ වැඩසටහනක් විදිහට අපි යාත්‍රා වැඩසටහන මෙසේ දෙයත් කරන්නේ. ඔබේ නවසර පතනවා කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලකමැදිට ගිහිල්ලා යලිත් ඉදා ඉක්මනින් ඔබ මුණ ගැහෙන්න අපි සූදානම්. යාත්‍රා සමග යලි ඔබ මුණ ගැහෙනකොට ඔබ දන්නවා අද දවසේ අපේ තේමාව භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය පිළිබඳව අපි කතා බහ කරනවා. අපේ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් තමයි අද දවසේ මේ වැඩසටහන මෙලෙස ක්‍රියාත්මක වෙන්නේ. අවසරයි අපේ හඳුනන මම ඔබ වහන්සේගෙන් මේ වැඩසටහනට මෙවර වටේට යම් ප්‍රවේශයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට අතහැරුණු තැන් මගහැරුණු තැන් උත්තියනවා නම් ඒ පිළිබඳව ටිකක් කතා බහ කරගෙන ඉදිරියට යන්න තමයි අපේ බලාපොරොත්තු අවසන් වටේ තුලදී. විශේෂයෙන්ම වර්තමානයේදී විවිධ මාධ්‍ය විවිධාකාරයෙන් ජනප්‍රිය වෙලා තියෙනකොට සමාජයත් එක්ක බැඳිලා තියෙනකොට මාධ්‍යෙන් දකින්න දේවල් මිනිස්සුන්ගේ හිත තුළට යනවා ඉතාමත් ඉක්මනින් සහ යම් අවස්ථාවලදී අයහපත් ලෙස සිද්ධ වෙන්නට පුළුවන්. ඒක නිසා අපි කතා බහ කරොත් එහෙම කලාවට සාහිත්‍යයට භික්ෂුන් වහන්සේගේ දායකත්වය සහ භික්ෂු චරිත යොදා ගැනීම පිළිබඳව කතා බහ කරොත් එහෙම ටිකක් කාලීන මාතෘකාවක් බවට පත් වෙයි අපේ හඳුනන්නේ. ඔව්. විශේෂ වශයෙන්ම කලාව පිළිබඳවත් නිර්ආමිෂ සතුටක් ලබන්න පුළුවන් දෙයක් හැටියට තමයි දහම තුළ විස්තර කරලා තියෙන්නේ. ඉතින් අපේ යතිවරයන් වහන්සේලාත් රසක් ඉන්නවා වර්තමානයේ තුලත් අපේ නෙළුවකන්දේ ගෞරවනීය නායක හමුදුරන් වහන්සේත් එහෙම ස්වාමින් වහන්සේ නමක් ගීත ලියන. හැබැයි ඒ ස්වාමින් වහන්සේලා ලෞකිකත්වයට වඩා ලෝකෝත්තරත්වයේ පිළිබඳව එහෙම නැත්නම් සෝභා දහම පිළිබඳව ඒ වගේ තැන්වල තමයි බොහෝ වෙලාවට මේ දේවල් කතා කරලා තියෙන. ජීවිතයේ යථාර්ථය කවියකින් ගීතයකින් දකින්න පුළුවන් විදිහට තමයි වර්තමාන සමාජය තුලත් අපේ ස්වාමින් වහන්සේලා ක්‍රියා කරනු ලබන්නේ. ඉතින් අතීතයේ ගත්තන් පස්සෙත් භික්ෂූන් වහන්සේලාගෙන් තොරව අපිට කලාව සාහිත්‍ය පිළිබඳව කතා කරන්නට බැරි තරම් දිගු ඉතිහාසයක් අපේ සමාජය තුළ තිබෙනවා.
විශේෂයෙන්ම අපි වර්තමාන සමාජයත් එක්ක ගත්තන් පස්සේ තරංග මහත්තයා අපි අවධානය යොමු කළ යුතු විශේෂ කාරණාවක් තමයි අර ඔබතුමත් සිහිපත් කරපු විදිහට වර්තමාන සමාජය තුළ අපි දකිනවා යම් යම් මාධ්‍යයන් තුළින් සුලභව මේ භික්ෂූන් වහන්සේලා සමහර වෙලාවට ඒ භික්ෂූත්වයේ කියන දේ මේ අද වර්තමාන සමාජයෙන් කරන මාකට් කරනවා වගේ තත්වයක් අපි වර්තමාන සමාජයත් එක්ක දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර මාධ්‍ය තුල විකාශය කරන ටෙලිනාට්‍ය වේවා වෙනියම් දේවල් වේවා මේ තුල ඉන්නර වික්ෂූන් වහන්සේ හැටියට ක්‍රියා කරන නළුවෙක්ගේ කාර්යභාරය තුල ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙනුත් එහෙම තත්වයක් බලාපොරොත්තු වෙන ආකාරයක් වර්තමාන සමාජයත් එක්ක අපිට දකින්න පුළුවන්කමක් තිබෙනවා. ඇත්තටම නළුවෙක් කියලා කියන්නේ ඔහු එතන කරන්නේ වෘත්තියක්. එතකොට ඔහුට ලබා දෙන තිර පිටපතට අනුව ඔහු තමන්ගේ භූමිකාව නිරූපණය කරනවා. හැබැයි එතනින් එහාට ඔහු සම්පූර්ණයෙන්ම ගිහියෙක්. හැබැයි ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා කියන්නේ මුළු ජීවිතේම ගම වෙනුවෙන් දායකයන් වෙනුවෙන් ජීවිතේම කැප කරපු කෙනෙක් තමයි ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා කියන්නේ. එතකොට අපේ දායකෝ යම් විදිහකට යම් කිසි මාධ්‍යයක තියෙන ටෙලිනාට්‍යයක් වේවා වෙනියම් දෙයක් වේවා බලලා ඒ නළුවාගේ කාර්යභාරය ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක මම හිතන්නේ සම්පූර්ණයෙන් වැරදි බලාපොරොත්තුවක් වැරදි ක්‍රියාවක්. මොකද ඊට වඩා දහස් ගණනකින් අපේ ඒ පන්සලේ හාමුදුරුවෝ තමන්ගේ කාර්යභාරය තුල නිරත වෙලා කටයුතු කරනවා කියන කාරණේ තමයි අපිට සිහිපත් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපේ හාමුදුරුවන් වහන්සේලා භික්ෂූන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට ජීවිතය පරදුවට තියලා දායකින් වෙනුවෙන් රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් කටයුතු කරන පිරිසක් කියන කාරණාව අවසාන වශයෙන් සිහිපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. බොහොම පිං අපේ හඳුරන්නේ. අවසන් වටය තුල අවසන් විනාඩි කිහිපය තුල අපි රැඳලා ඉන්න මොහොතක අපේ නායක හඳුර මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපිට මේ කාල සීමාව ඇත්තටම මදි භික්ෂුන් වහන්සේලා කාර්යභාරය පිළිබඳව කතා බහ කරනවා නම් තව වැඩසටහන් ගණනාවකට අපි යන්න සිද්ධ වෙනවා. නමුත් මේ සීමිත කාල සීමාව තුලත් අපිට කතා කළ යුතුම මග හැරුණුම තැනක් තියෙනවා නම් අපේ හඳුරන්නේ ඔබ වහන්සේට මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඒ වෙනුවෙන් යමක් දේශනා කරන්න. භික්ෂුවගේ කාර්යභාරය කියන එක පිළිබඳව දැන් කාලාන්තර තිස්සේ ලොකු සංවාදයක් රටේ ඇති වෙන වරින් වර. මේ ගැන එක ගැන ලියුම් කිවුම් පොත්පතු ලියලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේකේදී බුදුහාඳුරෝ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය ඉතා පැහැදිලිව නායකයන්ේ සඳහන් කරලා තියෙනවා. පැහැදිලිව. ගිහීනම උපකරොන්තාන නිච්ච මාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේස පච්චූපකාරකම්. ඔන්න භික්ෂුවේ කාර්යභාරය. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා බලාගන්නේ නඩත්තු කරන්නේ සිව්පසෙන් සංග්‍රහ කරන්නේ ගිහියෝ. ඒක බොහොම දුක් මහන්සියෙන් ඒ කට්ටිය කරනවා. සමහර තමන් නොකා ඉඳලා ආඳුරට දාන දෙන දේවල් තියෙනවා. අපිට මොන හරි දෙන්න එපා ගිහි සමාජයට. ඔන්න බුදුහාර දෙන මොනවද දෙන්නේ? නිච්ච මාමිසකාල් කරෝත ධම්ම දානේන තේස පච්චූපකාර. හාමුදුරු කියලා කියන්නේ ආධ්‍යාත්මික නායකයෙක්. අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගිහියෝ ගෙවල් හැවිල්ලන් දෙන්න කියන්නේ. අපේ ලින්දේ ගහන්න දෙන්න කියන්නේ කුඹුරු වැඩට අපිට කවදාකවත් මම දැන් මහා අවුරුදු 50කට වැඩි මට කවදාකවත් අන්න ගහන්නේ කවුරුවත් එහෙම. ඉතින් අපි වරද්ද ගන්න ඔතන නෑ. දැන් වඩුව වැඩේ කරන්න ඕන. මේසෙන් බාසුන් නෑ මේසෙන් වැඩේ. හාමුදුරුවන්ගේ වැඩේ කරන්න ඕන. බුදුහාර ඔබට පවර වැඩක් තියෙනවානේ. භික්ෂුව කියලාගෙන ඇවිදින බණ පොතක්. හාමුදුරු කියන්නේ බණ පොතක්. අපි වෙන්නේ පෙනීන්නේ ධර්ම වෙනුවෙන්. අපෙන් දායකව බලාපොරොත්තු වෙන්නේ හොඳ නරක කියා දෙන්න. ස්වාමීන් වහන්සේ අපට ධර්මයේ කියා දෙන්න. අපේ ළමයින්ට ධර්මයේ කියා දෙන්න. අපි ධර්ම වෙනුවෙන් පෙනී ඉන්න. ජීවමාන ධර්ම. එතකොට මෙන්න මේක තමයි ප්‍රධාන කාර්යභාරය. මේ ගැන නායකයන් ලියලා තියෙනවා ලියවිල්ලක්. අපේ කැලණි විශ්වවිද්‍යාලයේ හිටියනේ බෞද්ධ දර්ශනයේ මහාචාර්යතුමා WS කරුණාරත්න මහත්මයා. එතුමා ලියවිල්ලේ භික්ෂුවේ කාර්යභාරය. එතෙන්ද කියලා තියෙනවා බුදුහාමුදුරන්ගේ කාර්යභාරයම තමයි ආඳුරුගේ කාර්යභාරය කියලා. ඊට දෙයක් නැහැ කියලා. බුදුහාර මොකද්ද කළේ? උන්වහන්සේ කරපු කාර්යභාරය තුමා ලියලා තියෙනවා. මේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. බුදුහාඳුරෝ තමන් ධර්මයේ අවබෝධ කරගෙන අනුන්ට අවබෝධ වෙන්න ධර්මයේ දේශනා කළා. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේ. බුදුහාර ඉස්සලා ඉන්ද්‍රිය සංවරය කරගෙන තමන්ගේ ආධ්‍යාත්ම සංවර අනුන්ට දේශනා කළ සංවරේ. දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මදේශේ.
තමන් දමනය වෙලා කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මය දමනය කරන් අනිත් අයටත් ඒ ධර්ම දේශනා කළා. තින්නෝසෝ භගවා තරණාය ධම්මද මේ සසර ගතරින් එතර බුදුහාඳුර අපටත් ඒක එතර වෙන මාර්ගය පෙන්වුවා. පරිනිබ්බිතෝසෝ භගවා පරිනිබ්බාන ධර්ම දේශේ. බුදු මේ පරිනිබ්බ කියලා මෙතන මේ පිරිනුවම් පෑවගෙන අදහස නෙමෙයි. කෙලෙස් පරිනිර්වාණය කරලා අපට කෙලෙස් නැති කරන ක්‍රමය දේශනා කළා. ඔන්නෝක තමයි බුදුහාරේ කාර්යභාරය. අපටත් අපි බුද්ධ පුත්‍රයෝනේ සමනා ශක්‍ය පුත්තිය. අපටත් ওই කාර්යභාරයම තමයි තියෙන්නේ. හැබැයි ලංකාවේ අපේ භික්ෂුන් වහන්සේ සුවිශේෂ වක්කීමක් තියෙනවා. ධර්මය ආරක්ෂා වෙන්න නම් ධර්ම ආරක්ෂණ රටක් තියෙන්න ඕන. මේ රට අපේ. ධර්මය ආරක්ෂා වෙන්නේ නැති තැනකට ආවොත් යම්කිසි අභියෝගයක් ආවොත් භික්ෂුන් වහන්සේලා නැගී සිටින්න ඕන. ඒක අපේ යුතුයකම. ධර්මයේ දේශනා කරන ධර්මයේ පවත්වන්න මේ රටේ රටක් තියෙන්න ඕන. ජනතාව හොඳින් ජීවත් වෙන්න ඕන. ඒකට ශක්තිය තියෙන්න ඕන. එතෙන්දි භික්ෂුන් වහන්සේලා තමන්ගේ රට, තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම ධර්මයේ රකින්න ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි. ඒක භික්ෂුවේ කාර්යභාරය. ඒක දේශපාලන නෙමෙයි. අපේ ආගම එහෙම කළා තියෙනවා. ඒ නිසා භික්ෂුව කියන රාමුව තුල, භූමිකාව තුල භික්ෂුත්වයේ රැකගෙන ධර්මය වෙනුවෙන් පෙනීම සිටීම තමයි භික්ෂුන් වහන්සේ කාර්යභාරය. බොහොම පිං අපේ නායක හඳුරන්නේ අපිට මේ පුංචි කාල සීමාව තුළදී පවා දැනුණා අපේ මහා සංඝරත්නයේ වටිනාකම උන්වහන්සේලාගේ කාර්යභාරය කොයිතරම්ද කියන එකෙන් බිඳක් කතා බහ කරන්න අද දවසේ අපිට ඉඩක් ලැබුණා කියලා තමයි අපිට හිතෙන්නේ. අවසරයි අපේ හඳුරන්නේ වැඩසටහන නිමා කරන්න තා පුංචි වෙලාවයි තියෙන වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා වැඩසටහන නිමාව කරගෙන යන්න. තරංග මහත්තයා මේ බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවක යෙදিলা ඉන්නකොට චත්තපාණි කියන උපාසකතුමා ඔතෙන්ට එනවා රජ්ජුරුව. හැබැයි චත්තපාණි අනාගාමී වෙලා හිටියේ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ වැඩ ඉන්න තැනක ඒ වගේ උත්තරමික් ඉන්න තැනක රජ්ජුරුවන්ට ගරු කරන්න ඕනේ නෑනේ කියලා හිතලා ඔහු රජ්ජුරුව ගැන කිසිම සැලකිල්ලක් දැක්වෙන බුදුහාමුදුරන් වහන්සේත් එක්ක කතා කරම හිටියා. රජ්ජුරුවන්ට මේකට කේන්ති ගියා. මම රටේ පාලකයා මට කිසි සැලකිල්ලක් දැක්වේ නැහැ මේ මිනිස්සයා කියලා. බුදුරජාණන් වහන්සේ දැනගත්තා රජ්ජුරුව දැන් මේකට පලි ගන්නවමයි. පස්සේ හරි චත්තපාණිගෙන් පලි ගන්නවා කියලා. හිතලා මොකද කරේ? ඒ වෙලාවෙම බුදුහාමුදුරන් වහන්සේ රජ්ජුරුවන්ට කිව්වා මහරජතුමනි මේ චත්තපාණි ඔහු අනාගාමී ඵලයටපත් වෙලා ඉන්න උතුමෙක්. එච්චරයි කිව්වේ. ඊට පස්සේ රජ්ජුරුව ඔහු කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන පස්සේ රජ්ජුරුවන්ගේ දේවින්නාන්සලාට බණට ආරාධනා කළා. කුඩයක් කියලාගෙන පාරේ යනවා දැකලා ජේතවනාරාමේ පැත්තට චත්තපාණිට ආරාධනා කළා දේවින්නාන්සලාට බණ ටිකක් කියන්න කියලා. චත්තපාණි රජමාලිගාවට ඇවිල්ලා කිව්වා මහරජතුමනි ඒක ගිහි අපට අයිතිකාරයක් නෙවෙයි. ඒකට තමයි ස්වාමින් වහන්සේලා ඉන්නේ. ඒ නිසා ස්වාමින් වහන්සේ නමක් මාලිගාවට වැඩම කරලා දේවින්නාන්සලාට බණ කියන්න කියලා. මේ සිද්ධිය තුල තියෙනවා තරංග මහත්තයා භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරය හඳුනා ගන්නත් ගිහියන්ගේ කාර්යභාරය හඳුනා ගන්නත් පටලවා ගන්න හොඳ නැහැ. පටලවා ගන්න හොඳ නැහැ. අපේ නායකතුමෝ කිව්වා වගේ සමහර වෙලාවල් වල මේක දැන් පටලවා ගන්න නිසා තමයි මේ නොයෙක් චෝදනා පරුවාද වලට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අවසාන වශයෙන් මම කියන්න කැමති මං අතේ තියෙන මේ උපසම්පදා සහතිකය කියන එක. මේක මේ කාගේවත් එක නෙවෙයි මගේ උපසම්පදා සහතිකය. අපි පෙන්නමු එනයි. ඔව් මේක පෙන්වන්න වටිනවා. මොකද මේ ස්වාමීන් වහන්සේ නමගේ අනන්‍යතාවය කොහොමද හොයාගන්නේ කියන එක. තරංග මහත්තයා මේක තමයි දැන් අපේ උප්පැන්න සහතිකය වගේ තියෙන්නේ. එතකොට ඒ හැඩේම තමයි තියෙන්නේ. ඔව් ඕනම තැනක නීත්‍යානුකූල උසාවිය වුණත් පිළිගන්නේ මේක. එතකොට මේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් නිකුත් කරන්නේ. එතකොට මහානායක හාමුදුරුවෝ අස්සම් කරලා තියෙනවා. දැන් මම උපසම්පදා වුණේ අපේ දීපේගොඩ චන්දවිමල නායක හාමුදුරුවන්ගේ කාලෙදී. උන්වහන්සේ තමයි මේකේ අස්සම් කරලා තියෙන්නේ. එතකොට අපි අනිත් පැත්තත් වෙනවා දෙන්නකො මම ඒක අපේ පිටවතුන් වෙනුවෙන් පොඩ්ඩක් පෙන්නන්න උන්වහන්සේගේ මගේ ගුරුදේවයන් වහන්සේ සීමලංගේ මේ ගුණරත්න අනුනායක හාමුදුරුවෝ එතකොට බටුවිට නන්දාරාම අනුනායක හාමුදුරුවෝ බද්දේගේ විබලවංශ අනුනායක හාමුදුරුවෝ උන්වහන්සේලා තමයි මට මේ මම උපසම්පදාවේ පිහිටවීම කර්මාර්ගය කියලා වහන්සේලා හැටියට කටයුතු කරේ. සීමාමාලගේ. ඒක නිසා මේක යම් කෙනෙකුට ස්වාමීන් වහන්සේට හඳුනා ගන්න ඕනකම තියෙනවා නම් උන්වහන්සේගේ අනන්‍යතාවය තහවුරු කරගන්න තියෙනවා නම්
සාමණේර නම් සාමණේරයන් වහන්සේ නමකටත් මේ සහතිකයක් තියෙනවා සාමණේර සහතිකය කියලා. බුද්ධ ශාසන අමාත්‍යාංශ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා. උපසම්පන්න නම් උපසම්පදා හාමුදුරු නමක් වශයෙන් ලියාපදිංචි කරලා තියෙනවා. ඉතින් මේකේ තව වැදගත්කමක් තියෙනවා. ඔය විහාරස්ථානවල ගැටුම් ඇති වෙනවානේ. නායක හාමුදුරුවෝ අපවත් වුණාම කාටද පන්සල යන්න ඕන දායකයොත් ඕකට මැදිහත් වෙනවානේ. හැබැයි මේ කතා බහට අහගෙන ඉන්නවා නම් සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හැටියට ගෝලයක් අවුරුදු 50ක් හිටියත් අවුරුද්දකට කලින් හරි උපසම්පන්නකම ලැබුවා නම් ඒ අපවත් වුණු නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක් හැටියට උන්වහන්සේ ජේෂ්ඨයි. එතකොට උන්වහන්සේට තමයි අර තාත්තලාගෙන් පුතාලාට අයිති වෙනවා වගේ ඒ සියල්ල අයිති වෙන්නේ. ඒක තමයි ශාසනික පැවැත්ම. ශාසනික ක්‍රියාමාර්ගය. ඉතින් ඒක නිසා අපිට තව දවසක කතා කරන්න ඒ වගේ එහෙම වුණොත් මේ භික්ෂු කාර්යභාරය අපි සුබපතුම ආංගෙදී එක්කන සුබපතුම අද අපි මේ කතා බහ කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 72 වෙනි උපසම්පදා උත්සවය මේ 14 වෙනිදායින් ආරම්භ වෙන නිසා විශේෂයෙන්ම යාත්‍රා වැඩසටහන සමග සම්බන්ධ වෙන ස්වාමින් වහන්සේලාගේ දැනුවත් වීමත් ඒ වගේම ගිහි පාර්ශ්වයේ දායක පින්වතුන් එක කාරණයක් සිහිපත් කරන්නම්. වෙනදා උපසම්පදා උත්සවයකදී සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා 300ක් උපසම්පදා මූලස්ථානයේ වැඩ ඉන්නවා දිනකට. නමුත් ඒ සියලු දෙනාට ප්‍රතිපහසුකම් දායකයෝ දුන්නා පිළිගන්නවා. මේ අවස්ථාවේදී එහෙම අවසරයක් නැහැ. මොකද සියලු දෙනා වහන්සේම ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කරලා තමයි එතෙන්ට ඇතුල් කරන්නේ. ඇතුල් කරායින් පස්සේ උන්වහන්සේලාට පිට වෙන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ નિયમિત යොදා ගන්න වාහනවල පමණයි සීමා මාලකයේ දක්වා වැඩම කරවන්නේ ආපහු වැඩම කරවන්නේ. ඒක හොඳට මතක තියාගන්න. සීමා මාලකයෙන් උපසම්පදාව ලැබලා එළියට එනකොටම දායකයෝ වෙනදා පිරිකර පූජා කරනවා නේද නේද? ගිලම්බස පූජා කරනවා. මොකද හරි ආසයි මේ අවස්ථාව දකින්න පින් කරගන්න. නමුත් මේ අවස්ථාවේදී ඒකට ඉඩක් නැති බවත් මේ සැරේ මේ දෙමෝපියන්ටත් එන්න එපා කියලා දෙන සීමා මාලකවල පැවිදි කළ ගුරුවරයා උපාධ්‍යයන් වහන්සේ පමණයි. මොකක් නිසා නෙමෙයි කාගේ ආරක්ෂාවට. එහෙම නැති වුණොත් උපසම්පදා පුකුර කියලා එකක් ආයෙ හැදෙන්න පුළුවන්. ඔව්. ඒ නිසා ඒවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරනේ. අද දවසේදී මේ වටිනා කතා බහ තුළ සාකච්ඡාව තුළ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය ඒ වගේම ගිහි පාර්ශ්ව විදිහට අපේ තියෙන කාර්යභාරය එහෙම නැත්නම් අපේ මනස මොන ආකාරයටද වෙනස් වෙන්න ඕන අපේ ස්වාමින් වහන්සේලා සමග කටයුතු කරද්දී කියන කාරණා පිළිබඳව අපේ මහා සංඝරත්නය හොඳින් අපිට පැහැදිලි කරලා දුන්නා. මේ වටිනා කාර්යය වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩමව ආදාළ මහා සංඝරත්නයට අපි ගෞරවපූර්වක නමස්කාර පූර්වක ස්තුතිය බුදු කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම අද දවසේ ප්‍රථම වතාවට යාත්‍රා වැඩසටහනට අපේ නායක හමුදුරුවොත් වැඩම කළේ. මා මේ මොහොතේදී ඉතාමත් ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙනවා අපේ විශේෂයෙන්ම මහරගම ජාතික අධ්‍යාපන අධිකාරිය කතිකාචාර්ය දෙකට රජහින ගුණශ්‍රී සදාම් නිකේතනිකරු අධ්‍යක්ෂ දන්දර අඩුගන්නා මුදලියොත් දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍යනීය ලෝකද ඥානන්ද අපේ හඳුන්නේ වහන්සේ බොහොමත් ස්තුතිය දවසේ වැඩම කළාට ඒ වගේම අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාළ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මයුරපාද පිරිවෙන් මහා විහාරයේ විහාරාධිපති අවසරයි ආචාර්ය අතිපූජ්‍ය වලබඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ බොහොන්සරත් බොහොම පිං දවසේ වැඩම කළාට ඉතාමත් වටිනා කරුණු කාරණා බොහොමයක් අපිට බොහොන්සෙත් පැහැදිලි කරලා දුන්නා. ඒ සමගම අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන අද දවසේ වැඩසටහන වෙනුවෙන් වැඩම වදාළ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් කිනිකම ජයසේකරාරාම පුරාණ විහාරයේ විහාරාධිපති අවසරයි මාතලේ සුමන වංශ අපේ හඳුනන බොහොන්සරත් බොහොම පිං ආමඳුරනේ අද දවසේ අපි වෙනුවෙන් අනුකම්පාවෙන් අපේ වැඩසටහනට වැඩම කළාට එසේනම් අපි සූදානම් වෙනවා අදට යාත්‍රා වැඩසටහන තුළින් ඔබෙන් සමුගෙන යන්න. ලබන සඳුදාවේ අපි මුණ ගැහෙන්නේ තවත් මෙවැනිම අර්ථවත් වටිනා වූ සාකච්ඡාවක් සමග ඒ සමග තත්ත්වවල බඳ ගන්න කියන ආරාධනාවත් එක්ක අපි අදට ඔබෙන් මෙසේ යාත්‍රාවෙන් සමුගෙන යනවා. හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්. ජය සිරි මා බෝධි රන්වැලි සෑදී මිහින්තලය ඉසුරුමුනිය අවකන සිරිපා හිමේ රන් රන් ගිරිතමුළු ගලේ සරණයි නිද අතට හෙලේ අනුරපුරය පොළොන්නරුව තිස්ස මහරාමනුවර
නිදහස් උදාන ජයසිරි මා බෝධි රන්වැලි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.